වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින් 24 වෙනිදා මේ මාසේ. ඉතින් අද තව උදෑසනක් අද උදේ පාන්දරම අපිට මේ අහන්න ලැබුණු ප්‍රවෘත්තිය තරම්ම හොඳ නැහැ. ඔබ දන්නවා ඒ කියන්නේ තෙල් මිල තව ඉහළ ගියා. මේ හරහා තව ශේෂ්ත්‍ර ගණනාවකට බලපෑමක් ඇති කරනවා. මේ සියල්ල දරාගෙන අපි උදේ පාන්දර අපේ දවස පටන් අරගෙන තියෙනවා. මේ වගේ දේවල් ගැන තව ඉස්සරහට කොච්චරනම් අපිට කතා කරන්න සිද්ධ වෙයිද? ඒක ප්‍රශ්නාර්ථයක්. කවදා මේවට විසඳුම් හම්බෙයිද? ඇත්තටම මේක ප්‍රශ්නාර්ථයක්. ඒව දන්නේ විසඳන්න පුළුවන් ක්‍රමය දන්නේ කවුද? අපි අද දවසේ ඒ පිළිබඳ යම් කියන්නේ මේ තියෙන ප්‍රශ්න වලට යම් තාක් දුරකට විසඳුම් යෝජනා කරපු සහ ප්‍රායෝගිකව මේවා අත්විඳපු සුවිශේෂී පුද්ගලයෙක්ට එන්න කිව්වම ඉදිරියට අපි ඔහු සමග කතා කරමු. සුබ උදෑසනක් ඉඳුනේ. සුබ උදෑසනක් අසංක වාසනාවන්ත සුබ ජයග්‍රහක දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අදත් සූදානම් වෙඩිල්ලින් මහජනතාව පැත්තේ සිට ප්‍රශ්න කර යුතු නිලධාරීන් සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරන සහ රට වෙනුවෙන් විසඳුම් හොයන්න අද ලෑස්ති. අද අපි ඔබ මතක් කරා වගේ අසංක අද අපි අපේ මැදිරියට කැඳවගෙන ආවේ මේ පිළිබඳව පහුගිය කාලේ වැඩිපුර කතා කරපු සහ යම් යම් තැන්වලදී ප්‍රශ්න වලට සහ යම් යම් ආයතන නිසා එතුමාන්ට ප්‍රශ්න ගණනාවක් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සියල්ල පිළිබඳව කතා කරන්න ලෑස්ති. තාම ගෞරවයෙන් පිළිගන්නවා වැඩිහිල්ල වැඩසටහනට බලශක්තිය හා කර්මාන්ත ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා. අයබෝන් සුබ දවසක්. අයබෝන් සුබ දවසක් ඔබතුමාට. ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමති මේ රටේ පවතින තත්ත්වය පිළිබඳ පුරවැසියෙක් විදිහට ඔබතුමාගේ අදහස් මොකක්ද? ඇත්තටම එතුමා මේ වෙනකොට අපිට අපි හැමෝම දන්නා වගේ මේකේ ප්‍රශ්නය අපි කියන්නේ ඩොලර් ප්‍රශ්නයක් කියලානේ. එතකොට මම කර්මාන්තකරුවෙක් හැටියට අපිත් එක්ස්පෝර්ට් කරන කර්මාන්ත කීපයක් තියෙනවා. ඒවැදී පහුගිය කාලේ ඇත්තටම අපි දිගටම අපිට පහසුකම් ලැබුණා. කියන්නේ ආමියකින් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය බොහොම කැප වෙලා අපිට පහසුකම් සලසා දුන්නා. අපේ කර්මාන්ත කිසි වෙලාවක වැහුවේ නැහැ කොවිඩ් තිබිලත්. ඒ වගේම අපේ දෙවෙනි කොවිඩ් රැල්ල එන්න ප්‍රධානම හේතුවක් වුණේ ටෙක්ස්ටයිල් කර්මාන්තයේ තිබිච්ච යම් සිද්ධියක් නිසා. ඉතින් එතකොට ඒ කර්මාන්ත නොනවත්වාම ඇත්තටම ක්‍රියාත්මක වුණා. එතකොට ඒ විදිහට බැලුවාම ඒ වගේම අපි ලක්ෂරි වාහන ගෙන්නන ඒවා සහ ලක්ෂරි අයිටම්ස් ගෙන්නන එක නැවැත්තුවා. මේ රජය එහෙම ප්‍රකාශ කරානේ. එතකොට හරිනම් මේ මොහොත වෙනකොට ඩොලර් සර්ප්ලස් එකක් මේ රටේ තියෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් ඇත්තටම ඇති වෙන්න බෑ. දැන් ඔබතුමාලා හිතන්න දැන් අපි සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 20ක අපි කතා කරනවා නම් අපිට වියදමක් තියෙනවා මේ ඩොලර් බිලියන 15ක 17ක විතර. එතකොට මේ කියන්නේ 120ක විතර ගැප් එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ සමස්තයක් වශයෙන්. මම හරියටම ෆිගර්ස් කියන්නේ මොකද ලංකාවේ ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට් එකක් නැහැ. එතකොට ඔබතුමාලාට වෙන රටකවල වගේ මේ ඔන්ලයින් ගියාම හිතාගන්න බෑ මොකද්ද මේකේ යථාර්ථය කියලා. ලෝකේ අනිත් රටවල ඔය සීළු දත්ත හරියට ඇකියුරේට් විදිහට ජර්මනිය මම විශේෂයෙන්ම සම්බන්ධ රට ජර්මනිය ඔවා තියෙනවා. ඒතකොට ඕනෙ මිනිහෙක් දැනුවත් වෙනවා සමාජයේ මොකද්ද වෙන්නේ කියලා. ඒතකොට ඒ මිනිස්සුන්ට විද්වතුන්ට වියතුන්ට පුළුවන් ඕනනම් ප්‍රකාශ කරන්න මේ විදිහට අනේක හොඳ නැහැ. ඔයගොල්ලෝ මෙහෙම කරන්න කියලා. ඒතකොට රජයක් සාමාන්‍ය ඒ රටවල කරන්නේ ඒ සාමාන්‍ය වෙන වියතෙක් කිව්වත් වෙන සාමාන්‍ය මිනිස්සෙක් කිව්වත් ඒගොල්ලෝ ඒ ගැන හොයලා බලනවා. හැබැයි දියුණු කියන රටවල එහෙම වුණාට අපි වගේ රටවල වල එහෙම දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ ඒ කියන්නේ ඒක ජාතික ප්‍රතිපත්තියක්ම නැහැනේ අපේ රටේ. ඉතින් මූලික වශයෙන් ওই කොයි දෙයකටත් ප්‍රධාන බලපාන තමයි ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් හැමෝම දන්නවා තමුන්ගේ වපසරිය මොකක්ද කියලා. එතකොට ඒ වපසරිය වැඩ නොකරොත් ඒ මිනිහා විහිරේ දාන්න පුළුවන් අවශ්‍ය ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපිට එහෙම දෙයක් නැති වුනහම කවුරුවත් දන්නේ එනේන පක්ෂ දේශපාලනඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ රජීය නිලධාරී තමුන්ට ඕන විදිහට මේවා සෙල්ලම් කරනවා. ඒ තමුන්ට ඊට පස්සේ ඒකෙන් කාටද වාසිය වෙන්නේ? මාෆියාවකට. රටක් ගොඩ ගන්න නොහිතන මිනිස්සුන්ට ඒකේ වාසියක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අපි ඩොලර් අර්බුදය ගැන කතා කරද්දී මට කිසිම ආකාරයකින් හිතා ගන්න බෑ ඩොලර් සර්ප්ලස් එකක් තියෙන්න ඕනේ කිය මෙහෙම ලොස් වෙන්නේ කොහොමද කියලා. මොකද අපි දැන් මගේ කර්මාන්තශාලා අපි කිසි දවසක වැහුවේ නැහැ කොරෝනා කියලා. අපි දිගටම එක්ස්පෝර්ට් කරා. එතකොට එහෙම තියෙද්දී අනිත් කර්මාන්තශාලාත් එහෙමයි. මම දන්නවා يعني අපි තියෙන ක්ෂේත්‍රයේ ඉන්න නිසා අපි දන්නවා එහෙමයි කියලා. එතකොට එහෙම තියෙද්දී කොහොමද ඩොලර් හිඟයක් ආවේ? කවුද මේ ප්‍රශ්නේ මාධ්‍යයෙන් ඇහුවේ?
ඔබතුමාලා කවදක්වත් අහලා තියෙනවද මේ ඩොලර් ප්‍රශ්නේ ආවේ කොහොමද කියලා? ප්‍රශ්නයක් අහම අපි අහන්න එපා කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ කියලා. මම මෙතෙක් කල් අහලා නැහැ. මම ඔය ටීවී එකේ දෙහක කිව්වා මිසක් කවුරක්වත් අහලා නැහැ ඇයි ප්‍රශ්නේ කියලා. මේක ප්‍රශ්නේ මග අරිනවා. ඉතින් අපිට දැන් සමහරලාට මහජනතාවට එන්නේ විදේශගත ශ්‍රමිකීන්ගෙන් ආපු ප්‍රේෂණ ටික නැති වෙනවා. සංචාරක කර්මාන්තය අඩපණ වෙනවා. එතනින් එහාට කොවිඩ් කියන අවදානම. මේ වගේ තත්ත්වයන් මේ ඩොලර් නැතිවීමට හේතු විදිහද කියන්නේ ඔබතුමා කියන්නේ ඒක නෙමෙයිද හේතුව? මෙහෙමයි දැන් අපේ ලංකාවේ දැන් අපි කියමුකෝ කොවිඩ් නිසා ටුවරිස්ලා ආවේ නැහැයි කියලා. හරි ඒක එතකොට අපි ඒක පැත්තකට දාමුකෝ. හැබැයි විදේශ ශ්‍රමිකයෝ තාමත් සෑහෙන ප්‍රමාණයක් ඒ රටවල වැඩ කරනවානේ. එතකොට ඇත්තටම මේ මෑත කාලෙකදී දැන් මාස 8කට 10කට විතර ඉස්සෙල්ලා මට මගේ යාළුවෝ කීප දෙනෙක් කතා කරලා මම ඇත්තටම එවකට රජීන උසස් නිලධාරීන්ගෙන් ඇහුවා මේ පිටරට අයගේ ඩොලර් වෙනුවට වැඩි ගාණක් දීලා එහෙන් මිනිස්සු ගන්න හදනවා. ඉතින් මේක මේ රටක් වශයෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලෝ මොකද්ද මේකට කරන්නේ කියලා. ඉතින් මොකද අපිත් මේ රටට ආදරය කරන මිනිස්සු හැටියට අපි හැමතිස්සෙම මේ ගැන ඇහිල්ලෙන් බැලිල්ලෙන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඒකට කිසිම මේ එකක් තිබුණේ නැහැ. ඇත්තටම උත්තරයක් තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම දැන් මම දැනට අවුරුදු 7-8කට ඉස්සෙල්ලා මම යම්මාරක් කිව්වා ඒ ඇමති තුමියකට මේ පිටරට කවුරු හරි රස්සාවට යනවා නම් ඒගොල්ලන්ට මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් ගහලා යන්නේ. එතකොට මේ රටේ බැංකුවක රජයේ බැංකුවක account එකක් ඕපන් කරන්න නැතුව යන්න දෙන්න එපා. හරි දැන් මම එදා කියපු දේ කරා නම් අද මේ වෙනකොට ඇත්තටම ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික මේ රටට එනවා. මොකද ඒක මාසයක් ගානේ මේ මිනිස්සයා දාන්න ඕනේ. එතකොට මෙහෙ නැත්තම් යවන මිනිස්සයා ඒකට මේ ලයබල් නේ. ඉතින් ඒ වගේ මේ රටක ප්‍රතිපත්තියක් නැති වුනහම අනිවාර්යයෙන්ම ඉතින් ඒකෙන් මේ පාතාලයට සහ අනිත් රටට ආදරේ නොකරන පිරිසට තමයි ඒකේ වටිනාකම එන්නේ. ශක්තිය එන්නේ. ඉතින් ඒකයි. ඉතින් එතකොට ඒ ඔබතුමා කියපු ඒ දේ. ඒ කියන්නේ ෆොරින් එම්ප්ලොයිමන්ට්. හැබැයි අපි එක්ස්පෝර්ට් කර්මාන්ත හැම එකම හොඳටම දිව්වනම් එතකොට ඒකේ අපි කියමුකෝ මේ එතනින් තමයි වැඩිම ආදායම එන්නේ. එතකොට ඒ සල්ලි ටික රටට එන්න ඕනේ. ඊට පස්සේ මම ඇත්තටම ඒක මේ ඩොලර් නැහැ කිව්වම මම ඇත්තටම හොයලා බැලුවා මගේ පෞද්ගලික මට්ටමේ මොකද්ද කියලා. වෙලා තියෙන්නේ දැන් අපි එක්ස්පෝර්ටර්ස්ලා හැටියට අපි එක්ස්පෝර්ට් කරාම අපිට මාස සාමාන්‍යයෙන් දින 180ක් ඇතුළත ඒ සල්ලි ඔක්කොම ලංකාවට එන්න අවශ්‍යයි. හිටපු ගමන් ඉතින් කවුරු හරි ගේම් කාර්යෝ ඉඳලා ඒක සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ඒ සල්ලි ටික එන්න ඕනේ. එතකොට දැන් වෙලා තියෙන්නේ පහුගිය කාලෙක ඉඳලා මේ මහ බැංකුවේ පිරිසුත් සම්බන්ධ කරගෙන යම් නිලධාරීන් සම්බන්ධ කරන මේ රටට ආදරේ නැති මම කියන්නේ කෝටි 2.2ක ජනතාව ගැන හිතන්නේ නැතුව තමුන්ගේ පෞද්ගලික ප්‍රතිලාභ හරහා ලබා ගැනීම සඳහා මේ කරපු දෙයක් තමයි මේ නීති ලිහිල් කරලා තියෙනවා. එතකොට කවුද නීති ලිහිල් කරලා තියෙන්නේ? ඒ රජයේ නිලධාරීන්. එතකොට ඒකට බලපාන්නේ කවුද? ඉතින් ඒ වගේ වැරදි වැඩ කරන්න ඉන්න මාෆියා සහ ඒ කියන්නේ රටට ආදරේ නොකර පිරිස් බලනවානේ කොහොම හරි තමුන්ට විතරක් මේ සල්ලි ටික තියාගන්න. ඒ කියන්නේ දැන් දින 180 ඇතුළතදී එන්න ඕනේ කියන එක රූල් එකක් නෙවෙයි. ඔව් ඒවා දියාරු කරලා තියෙන්නේ. හරි ඉතින් එතකොට ඒක තමයි මේ ඩොලර් වලට ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් ඉතින් එක්ස්පෝර්ට් ටික කරා නම් අපිට අපි ඉම්පෝර්ට් කරන්න තියෙන ටික නැති වුණා. ඒ කියන්නේ ඉම්පෝර්ට් කරපු අඩු කරා නම් ඒ කියන්නේ එහෙම කියනවනේ රජයේ උසස්නිලධාරීන් ආනයන වියදම අඩුයිද? ජනාධිපතිතුමත් කියනවනේ එහෙම කියලා. එහෙනම් ඉතින් ඒගොල්ලෝ බලන්න එපා. එහෙනම් මොකද උනේ කියලා. හරි එතකොට ඒ විදිහට බැලුවම හරියට නෙට් ගේන් එකක් ඩොලර්ස් වල තියෙනවා. ඉතින් එහෙම නොවෙනවා නම් ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කවුරු හරි ඒක නොකරනවා නම්. ඉතින් දැන් නීති හදලා තියෙන ඊට පස්සේ ඩොලර් එක අපි මම මොනවා හරි එක්ස්පෝර්ට් කරනවා නම් එතකොට මම බැඳිලා ඉන්නවා රජයේ නීති වලින් මම ඒකට අදාළ ඩොලර් ටික CIF වැලියව ලංකාවට ගේන්න. එතකොට කවුරු හරි ඒ ටික එක්ස්පෝර්ට් කරලා ඉවරලා ඒ වෙනුවට මේ ඒ ඩොලර් ටික නොගෙනහන් තව බිස්නස් එකක් අනිත් පැත්තට කරනවා නම් එතකොට අපිට මේ ගෑස් අරවමියෝ දැන් අනිත් ලක්ෂරි බාණ්ඩ මෙහි තියෙනවනේ. හැබැයි උනට අපිට රජයක් හැටියට ප්ලෑන් කරගන්න ඒ අත්‍යවශ්‍ය ටික තමයි බලශක්තිය. ඉතින් බලශක්තියට නැත්තම් අනිවාර්යයෙන් මේ වගේ ලොකු විනාශයක් තමයි රටකට වෙන්නේ. ඉතින් මේවා මේ රජයක ප්‍රතිපත්තියක් නැතිකමෙන් සහ මම දන්නේ ඉතින් මේක දේශපාලනඥයෝ කරන්න ඕනේ දේවල්. ඉතින් අපි මේ කියන්නේ ඉංජිනේරු හැටියට. ඉතින් මේ වගේ දේවල් නිසා තමයි මෙතන අර්බුද ඇති වෙලා තියෙන්නේ. මහජනතාව හැටියට හිතන්න පුළුවන් ඩොලර් සංචිත එකපාර අතුරුදහන් වුණා කියලා. ඔව් ඒක සුළු ප්‍රමාණයක්. හරි දැන් පහුගිය කාලවල දිගටම උනේ මොකද්ද? බජට් එකේ ඩෙෆිසිට් එකේ හැමදාම ලෝන් ගත්තා. හැබැයි ඒක නෙමෙයිනේ ක්‍රමේ වෙන්න ඕනේ. මේකේ ප්‍රොඩක්ෂන් වැඩි කරන්න ඕනේ. හරි ඉතින් අපි කර්මාන්තකාරයෝට අපිට ප්‍රොඩක්ෂන් කරන්න පුළුවන් අපිට මේ රටේ ආර්ථික ගොඩ ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ රටට ආදරේ නොකරන පිරිස. ඉතින් මොකද රටක්
විනාශ මුඛයට යන්න යන්න මේ රටවල තියෙන දේපල ටික අයිති කරගන්න පුළුවන්. ඒක ඉන්දියාව වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, අරාබිය වෙන්න පුළුවන්, චීනෙ වෙන්න පුළුවන්. ඒ හැමෝම බලා ඉන්නේ මේකේ තමුන්ගේ ප්‍රයෝජන ගන්නනේ. හැබැයි ඒකට අපි දැනගන්න ඕනේ කෝටි 2.2ක් හැටියට අපේ රටේ මොකද්ද වෙන්න ඕනේ කියලා. එතකොට ඒ ටික කරන්න මේක ජනතාව දැනුවත් වෙන්නේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. හරි. ඉතින් දැන් අපි මෙහෙම කතා කරනකොට ඉතින් අපිට ඉතින් මරණ තර්ජන අරවම ගොඩක් දේවල් එනවා. ඉතින් මම හැබැයි ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා මේක පුළුවන් තරම් ජනගත කිරීම සහ ජනතාවත් ඒ වෙනුවෙන් පෙනී හිටීම ඇයි මෙහෙම වෙන්නේ කියලා. හරි. ඉතින් කීර්ති මහත්තයා දැන් ඔබතුමා ඇතුළු බොහෝ දෙනා ඇවිල්ලා කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියන එක. කොතනින්ද මේ ජාතික ප්‍රතිපත්තිය හදන්න පටන් ගන්න ඕනේ? ඉතින් පටන් ගන්න ඕනේ ඒක පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි එන ආණ්ඩු කීපයකටම කිව්වා ඕගොල්ලෝ මේ අඩු ගානේ ප්‍රධාන කොටස් ටිකට ඒ කියන්නේ අපි 100% පර්ෆෙක්ට් පළවෙනි දවසේ වෙන්නේ නැහැ. දැන් අපි ඔය කියන්නේ කන්ස්ටිටියුෂන් එක අපි වෙනස් කරන්නේ මේ මාසයක් ගානේ. ඒක තමයි මාසයක් ගානේ වෙනස් නොවෙන්න ඕනේ ඒක. හැබැයි ජාතික ප්‍රතිපත්තිය කියන එක ඉතින් බොහොම ප්‍රධානම වපසරි ටික ඇතුළත කරන්න. ඉතින් අපිට ඒක ඕනෙලාගේ ඉදිරිපත් කරන්න පුළුවන් නැවත. මොකද ඒ ටික වුණා නම් දැන් ජර්මනිය වගේ රටක, ජපානය වගේ රටක, කොරියාව වගේ රටක ටික දිනු වෙලා තියෙන කරුණු දෙකක් නිසා මම දකින්න හැටියට. කරුණු කීපයක් තියෙන ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි ඒගොල්ලන්ට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. එන දේශපාලනඥයට හෝ අනිත් මනුස්සයට ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න බෑ. ඒගොල්ලන්ට ඉතාමත්ම කුඩා වපසිරික තමයි ඒක අන්ත වාමාංශිකද අන්ත දක්ෂිණාංශිකද කිව්වත් 100ට 1ක 2ක තමයි වෙනසක් කරන්න පුළුවන්. දැන් මේකේ එහෙම නෙමෙයිනේ. මේකේ උතුරට හයිවේ එකක් දානවා කියලා එක ආණ්ඩුවකින් අනිත් එක්කෙනා ඒක කඩලා දකුණට දාන්නද. එහෙම නෙමෙයි. මේකේ ඒක ඔක්කොම ලංකාවේ සල්ලිනේ. හරි ඒගොල්ලෝ කවුරක්වත් ගෙදරින් ගේනව නෙමෙයි. මේ අපි හැමදෙනාගේම සල්ලි මේ. ඉතින් ඒක නිසා අපි එතෙන්ට තමයි යන්න ඕනේ. මේක ජාතික ප්‍රතිපත්තිය කියන එක හැදීම මහ ලොකු කාර්යයක් නෙමෙයි. ඊට පස්සේ ඒක තව රිෆයින් කරන්න වෙයි. හැබැයි මුලින් කොහෙන් හරි පටන් ගන්න අවශ්‍යයි ප්‍රධානම අංශ ටිකට. ඒ කියන්නේ රටේ ආර්ථිකය ගැනද, අධ්‍යාපනය ගැනද, ඊට පස්සේ සංස්කෘතිය ගැනද, ඒ වගේ ප්‍රධාන ටිකට අපිට මේ පරිසරයේ ඒ වගේ ප්‍රධාන සෞඛ්‍ය ඒවට අපිට මෙයා කරන්න පුළුවන්. අපිට ඕන්ලාක අපිට ඒක ලෑස්ති කරලා දෙන්නත් පුළුවන් අවශ්‍යතාවයක් තියෙන. හැබැයි වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන් පෙනිසිටින් ලෑස්ති වුණ වෙලාවක ඔබතුමා. අනිවාර්යෙන් අපි මාත් එක්ක ඉංජිනේරු සංගම් කීපයක් ඉන්නවා. අපිට ඒ වගේම මහාචාර්යවරු, ආචාර්යවරු සහ දොස්තර මහතුරු ගොඩක් අපිත් එක්ක ඉන්නවා. මේ රටට ආදරය කරන මිනිස්සු. අපි මේ දේශපාලනයකට ගෑවිලා නැහැ. අපි කියන්නේ මේ රට අපේ දරුවන්ටත් අනාගත පරපුරටත් තියන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒකට එහෙමනම් කොහොමද වෙන්න ඕනේ කියන එක අපි දන්නවා. කර්මාන්තකරු හැටියට අපි දන්නවා. අපිට මේ කර්මාන්ත ගොඩ ගන්නත් පුළුවන්. රටේ ආර්ථිකේ ගොඩ ගන්නත් පුළුවන්. හැබැයි එතෙන්දී යම් පිරිස් වලට ඒක රිදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙන මාධ්‍යයක් හැටියට මේ ඔබතුමාලා අපිට එතෙන්දී අපිත් එක්ක ස්ටෑන්ඩ් කරයි කියලා මේක ජනගත කරයි කියලා. මාධ්‍ය වගකීම හරියට ඉටු කරමින් වැඩිල්ල අපි නිරන්තරයෙන් මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. කීර්ති මහත්තයා දැන් මම මෙහෙම තැනකින් ඔබතුමාගෙන් අහන්නම්. අපි දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා දැන් මාස ගාණක් වෙනවා. මේ ගැන කතා කරනවා මහජන නියෝජිතෝ මාධ්‍ය හමු තියලා කතා කරනවා නැත්නම් මාධ්‍ය වලට ගිහිල්ලා කතා කරනවා. ප්‍රශ්න ගැන කියනවා. හැබැයි කිසිම කෙනෙක් මේකේ විසඳුමක් ගැන මුකුත් අදහසක් තාම ඉදිරිපත් කරන්නේ නැහැ. විද්වතුන් හැටියට සහ මේ ශ්‍රේෂ්ඨ ඉන්න නිලධාරීන් හැටියට මොකක්ද මේකට ගන්න පුළුවන් විසඳුම? මැතිතුමා ඇත්තටම දැන් නැවත කිව්වොත් එහෙම මේ රටට යම් පිරිස් විසින් දැනුවත් හෝ නොදැනුවත්ව කරපු දෙයක් නිසා තමයි මේ ටික ඩොලර් ටික ආවේ නැත්තේ. මොකද ව්‍යාපාරිකයෙක් හැටියට තමුන් ගොඩක් වෙලාවට බලනවා එක ඩොලර් එකකින් දෙසරයක් බිස්නස් කරන්න. එතකොට ඒ එක්ස්පෝර්ට් එකේ එන සල්ලි ටික තව ව්‍යාපාරයක් හැටියට ඉම්පෝර්ට් කරොත් හැබැයි එතකොට අපිට මෙහි අවශ්‍ය වෙන ගල්ලංගුරු ඩීසල් පෙට්‍රල් ගන්න ඒ සල්ලි ටික නැති වෙනවා. හැබැයි එතකොට එයාට තව ව්‍යාපාරයක් හැටියට ඒකට වෙන දෙයක් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. ඒක නිසා තමයි රටේ ප්‍රතිපත්ති තියෙන්නේ. එහෙම කරන්න බෑ. තමුන් එක්ස්පෝර්ටර් ඒ සල්ලි ටික ගේන්න කියලා. ඉතින් රජය කියන්න ඕනේ එතුමන්ලාට ඒක කරන්න එපා. ඔබතුමන්ලා ඒ සල්ලි ටික මෙහාට ගේන්න කියලා. ඒකට එහෙම වුණොත් ඩොලර් ප්‍රශ්නේ ඉමීඩියට්ලි සෑහෙන විසඳුමක් ගන්න පුළුවන්. ඒක තමයි මූලික එක විසඳුම. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති ටික වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ රටක දැන් කියන්නේ අපිට හැමදාම ණය අරගෙන රටක් දියුණු කරන්න බෑනේ. දැන් මේ මොහොතේ අපි ඉමීඩියට්ලි කරන්න හදන්නේ යම්කිසි ණයක් කරන් මේ කණ්ඩ බොණ්ඩ තියෙන ටිකද අපිට බලශක්ති ටිකද ඒ ටික මෙහාට ගේන එක. හැබැයි ඒක తాවකාලිකව අනිවාර්යෙන් විය යුතුයි. මොකද මිනිසුන්ට කාලා බීලා ඉස්සල්ලා ඉන්න එපා අනිත් කොයි දේ කරන්නත්. හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනේ මේ රටේ ප්‍රොඩක්ෂන් එක කියන එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ කර්මාන්තකරු දැන් ලෝකේ ඕනෑම ආර්ථිකයක් ගැන ඒක ජර්මනිය වගේ රටවල් ගත්තත් දියුණු රටවල් ගත්තත් සාමාන්‍ය ආර්ථික තියෙන රටවල් ගත්තත් ඒගොල්ලන්ගේ තියෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවා තමයි රටේ ආර්ථිකය ගොඩගන්නේ. ඒගොල්ලෝ ගඳයි වැඩි දිනෙක රස්සාව කරන්නේ. ඉතින් මේ රටේ ඒ සෙක්ටර් එකට කිසිම තැනක් දීලා නැහැ. දැන් මෑත කාලෙදී මට පහුගිය කාලෙකදී මේ ඇඩ්වයිස් කරන්න ඉන්න කිව්වා කර්මාන්ත අමාත්‍යාංශයට
මමයි සරේ ගිය වෙලාවේ ඉතින් ඒ කියන්නේ ඔබතුමාලා මේ දේශපාලන අධිකාර නීතිඥ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙනවද මේ සම්බන්ධව කතා කරන්නේ? ඔව් අපි කතා කරනවා. ඉතින් අපේ රටනේ අවසාන වශයෙන්. හරි ඊට පස්සේ ඒ ගැන සාකච්ඡාවේදී මම කිව්වා මේ අපිට කියන්න කියලා මේ දැන් කර්මාන්ත ශාලා කීයක් මේ වෙනකොට මොන සෙක්ටර් එකේ කොහොමද තියෙන්නේ කියලා. මොකද ඒක දන්නේ නැතුව අපිට විසඳුම් දෙන්න බෑනේ. එතකොට මේ ලේකම්තුමා සහකාර ලේකම්තුමාට කිව්වා එහෙම කියලා බැලුවාම එහෙම ඩොකියුමන්ට් එකක් නැහැ. එතකොට ඒක හරියට පන්තියක ළමයි කී දෙනෙක්ද ඉන්නේ දන්නේ නැතුව ඉස්කෝලේ දුවනවා වගේ වැඩක්. එහෙම වෙන්න බෑනේ. ඒක ළමයි ගිහිලා විනාශ වුණොත් මැරුණොත් මොකද්ද වෙන්නේ? ඉතින් එහෙම තාක්ෂණයක් නැතුව ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට් එකක් නැතුව රටේ එහෙම නීති රීති නැතුව මේ රටක් දුවන්න බෑ. මේක ඉතින් මේ කියන්නේ මේක ඉතින් දැන් උදාහරණයක් හැටියට අපිට ප්‍රමිතිකරණයක් නැත්නම් ප්‍රමිති ආයතන ඔක්කොම කරන්නේ මේ මාෆියා හෝ මේ රට කියන්නේ ප්‍රමිති ආයතන තියෙන රටේ සුරක්ෂිතතාවය මිනිස්සුන්ගේ මේ කෝටි 2.2 සුරක්ෂිතතාවය සඳහා ඒක තියෙන්නේ. හැබැයි ඉතින් ඒකේ වැඩ ටික වෙන්නේ නැත්නම් ඉතින් මේ රටේ මිනිහෙකුට වහ දුන්නත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් දන්නේ නැහැ නේ. හරි ඒව ටෙස්ට් කරලානේ දැනගන්නේ. ඉතින් ඒ වගේ මේ රටේ තියෙන යාන්ත්‍රණය දැන් අකර්මණ්‍ය කරලා තියෙන්නේ. ඒක වෙලා නෙමෙයි කරලා තියෙන්නේ. මොකද කවුද කියලා කියන්න පුළුවන්ද ඔබතුමාට? නෑ ඉතින් මෙහෙමයි මේ රට මෙහෙම හොඳට දුවනවට අකමැති පිරිස් ඉන්නවනේ. ඒක මම අර කිව්වාගේ ජාත්‍යන්තරය වෙන්න පුළුවන් නැත්නම් මේ රට රාජ්‍ය නොකර මිනිස්සු වෙන්න පුළුවන් නැත්නම් වෙනම මොන හරි කරලා සල්ලි හම්බ කරන්න කියලා හිතනවා මිනිස්සු වෙන්න පුළුවන්. ඉතින් ඒ විවිධ මිනිස්සු ඉන්නවනේ. හැබැයි ඉතින් අපි සමස්ත වැඩි දෙනා හැටියට අපේ මං කියන්නේ තමුන්ට ආදරේ නැත්නම් තමුන්ගේ දරුවෙකුට නැත්නම් තමුන්ගේ ඥාතියෙක්ගේ දරුවෙකුට හරි ආදරය කරන මිනිහෙක් ඉන්න එපා. මේ මනුස්සකම කියන එක ඉස්සෙල්ලා අපිට අවශ්‍ය නැහැ. අපි මිනිස්සුයෝනේ. ඉතින් අපි මිනිස්සුයෝ නම් අපි දැනගන්න ඕනේ මේ මානුෂික සමාජයක් ගොඩනගන්න. ඒ අදහසෙන් බලන්නේ නැතුව අපිට දියව ගහපියව මරපියව කියනවා නම් මේක තාමත් මම හිතන්නේ මේ සිංහල බෞද්ධයෝ කියන මිනිස්සු වැඩි ප්‍රමාණයක් ඉන්න රටක්නේ. අඩු ගානේ මේකේ ඒ මිනිස්සුන්ට එක්කහුව වෙලා අපි මේ කියන්නේ අපි මෛත්‍රිය කරොත් මේ රට දියුණු වෙනවා. ඒක දෙකක් නැහැ. දැන් අපිත් කරන්නේ ගහමරා ගන්න යන එකනේ. ඉතින් මේ සංස්කෘතිය වෙනස් වෙන්න අවශ්‍යයි. ඉතින් කීර්තිමත් ඔබතුමා එක තැනක මම දැක්ක එක මාධ්‍යයක කියනවා, ඒ කියන්නේ අවස්ථා කීපයකදී ඔබතුමා මේ යම් දේවල් මැදිහත් වෙලා මේ ආර්ථික තත්ත්වය නගා සිටවන්න කියන්නේ ඔබතුමාගේ ශේෂ්ත්‍රය ඇතුළේ යම් උත්සාහයන් ගත්තා. හැබැයි ඒ උත්සාහයන් වල දේශපාලන අධිකාරිවරු අමතිවරු නෑ, එහෙම වෙන්න ඕනේ නෑ, එහෙම වුණොත් මෙහෙම වෙන්න ඕනේ. කියන්නේ ඒ අයට වාසියක් නොවෙන තැන්වලදී ඔබේ ගමන වළක්ව ගත්තා. එහෙම නැත්නම් ඔබ පොඩ්ඩක් යටපත් කරගෙන හිටියා කියලා කියනවා. මං ආසයි ඒ සිද්ධි ටික පොඩ්ඩක් මතක් කරගන්න. ඔබට මතක නම් එකින් එක. ඔව් ඇත්තටම මෙතන ප්‍රධාන වශයෙන් මම කර්මාන්තකරුවෙක්. ඒ වගේම මම බලශක්ති ඉංජිනේරුවෙක්. මම ඒ සබ්ජෙක්ට්ස් එක තමයි මම ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ මගේ MSc තියෙන ඒ දෙකට. එතකොට බලශක්ති ප්‍රශ්නේදී ඇත්තටම යම් අවස්ථාවකදී මම ඔය අපේ රංජිත් සීමල අපිට ගරු අමාත්‍යතුමා එදාසල එතුමත් එක්ක ඉතින් මම හැමදාම සමාජ වැඩවලට උදව් කරනවා. මම එයාගේ කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් අපි එතන ඉන්න නිසා. ඊට පස්සේ එයාට බලශක්තියම අහුවෙච්චලා මට කිව්වා මේ කීර්ති ඔයාගේ සබ්ජෙක්ට් එක ඔයා ඇවිල්ලා මේ සුනිත් බලශක්තික අධිකාරිය ඇවිල්ලා සභාපතියට වැඩ කරන්න කියලා. ඉතින් මම ඇත්තටම කැමති වුණේ නැහැ නේද, මොකද මගේ පෞද්ගලික ලොකු ආයෝජනයක් ආපු වෙලාවක තමයි කතා කරේ. මං කිව්වා මම අනිවාර්යෙන් කරන්න, හැබැයි මේ මොහොතේ බෑ. ඉතින් අන්තිමට කොහොම හරි එයාගේ මේ ඇවටිල්ල නිසා මම ගියා. ඊට පස්සේ ගිහිල්ලා ඔය මේ සූර්ය බල සංග්‍රාමය කියන එකේ ඒ සංකල්පය මගේ ඒ නම එතුමාගේ. ඒ සූර්ය බල සංග්‍රාමය කියන එක එතුමාගේ නමක් ඇත්තටම. ඊට පස්සේ මම තමයි සංකල්පය ඉදිරිපත් කරේ මේ ලෝකයේ ඒ වෙනකොට ලාභම ප්‍රභවය වෙන්නේ. කියන්නේ අපේ මේජර් හයිඩ්‍රෝ වල ප්‍රභවයේ ලාභයි. මොකද දැන් අපි ලෝන්ස් එක ඔක්කොම ගෙවලා තියෙන නිසා. හැබැයි ඊළඟට තියෙන හොඳම එක සහ අනාගතයේ තියෙන හොඳම එක තමයි සූර්ය ශක්තිය. ඉතින් සූර්ය ශක්තිය පාවිච්චි කරලා ඒක වහලවල් වලට දාලා බැටරියක් පාවිච්චි කළා. මොකද බැටරි දාන එකේ වටිනාකම අපි රැයටත් ඒතර බල ශක්තිය තියෙනවා සහ ඒතකොට CB එකට වැඩි කියන්නේ දැන් නැහැ. ග්‍රිඩ් එක අප්සෙට් වෙනවා. රෝමේ මුකුත් නැහැ ඒතකොට. හරිද? මොකද ඕක දැන් අර අඬන් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. ඕවා කිව්වම අර කරන්න බෑ මෙයක් කරන්න. එතකොට මම ඒ වගේම CB එකේ ඉන්න ඉංජිනේරු මහත්තුරු ලංකාවේ ඉන්න හොඳම මොලකාරයෝ ටික ඉන්නේ එතන. ඉතින් එතුමන්ලාට මේක කරන්න බැරි කමක් නැහැ. හරි, ඒක බොහොම සිම්පල්. ඉතින් ඒක නිසා මම ඒක නිසා එතුමාලත් එක්ක හැමතිස්සෙම චැලෙන්ජ් එකක ඉන්නවා. හැබැයි එතුමාලගේ 95%ක් ඉන්නේ මාත් එක්ක. එදත් හිටියේ මාත් එක්ක
අද නම් මම හිතන්නේ 99%ක්ම මාත් එක්ක ඉන්නේ. ඒ සූර්ය බල සංග්‍රාමයේ පටන් ගන්නකොට මම කිව්වා හැම වහලයක්ම සූර්ය බලාගාරයක් වෙන්න කියලා. එහෙම වුණා නම් අද මේ වෙනකොට මේ ඩොලර් ප්‍රශ්නයක්වත් නැහැ. මේ ඇත්තටම කරුවලේ ඉන්න දෙයක්වත් නැහැ දරුවන්ට. මේ රටේ ඇත්තටම ප්‍රශ්න ඔක්කොම විසඳිලා. මොකද අපේ ඒ කාලේ වෙනකොට මම සූර්ය බල සංග්‍රාමයේ පටන් ගන්නකොට ලංකාවෙන් පිටට ගිය ඩොලර්, ඒ කියන්නේ මේ දැන් අපේ කාන්තාව මැරලා ගේන සල්ලි ටික එහෙම ඒකෙන් 100ට සමහර කාලවල 70%කට කිට්ටුව ගියා බලශක්ති ආනයනෙට. ඉතින් රටක් කොහොමද දුවන්නේ? අපේ මේ කියන්නේ අපේ අමාත්‍යාංශ 50ක් තියෙනවා නම් එතකොට මේ බලශක්ති මේ විදුලි බල හා බලශක්ති කියන අමාත්‍යාංශ දෙකට 70%ක් මුදල් යනකොට රටක් දියුණු වෙන්නේ කොහොමද කියන්නේ? ඉතින් බොහොම සිම්පල්. ඉතින් ඒ හැම වහලයක්ම විදුලි බලාගාරයක් වුණා නම් මම ඒකට ජාත්‍යන්තරයට කතා කරලා ලංකාවේ සියලු රජයේ සේවකයන්ට දෙන්න ලෑස්ති කරා. සියලු සමෘද්ධි දෙන්න ලෑස්ති කරා. ඉතින් ඒව ක්‍රියාත්මක කරුන්නේ නැහැ. මොකද හේතුව තියෙන්නේ බලගතු මිනිස්සු ඉන්නවා ඊට විරුද්ධ. මොකද අර වහලයක ගැහුවා නම් කාටවත් කමිෂන් එන්නේ නැහනේ. කමිෂන් නිසා ඒක තමයි කතන්දරේ. සූර්යදි වේරායන් වහන්සේ කමිෂන් දෙන දවසට තමයි මේක සිද්ධ වෙන්නේ කියලා මම ඒ දවස්වල කියන්නේ. මාත් එක්ක මිනිස්සු තරහ වෙනවා. හැබැයි මම මේ කියන්නේ ඒගොල්ලන් තරහට නෙමෙයි. මේ රට ඉදිරියට යන්න ඕන නම් දියුණු වෙන්න ඕන නම් අපේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕන නම් මේ දැන් වෙලා තියෙන දේ තමයි මම 2015 කිව්වේ. එතකොට ඒ වෙලාවේ මම මරාගෙන ආවට දැන් මිනිස්සුන්ට තේරෙන්නේ මම මොකද්ද මේ කිව්වේ කියලා. ලෝකයේ මේ බලවත් රටවල් වල ඛනිජ සම්පත් තියෙන දැන් අපි හිතමු තෙල් තියෙන රටවල් වල පවා මේ සූර්ය කියන දේ පාවිච්චි කරලා එයාලගේ කර්තව්‍යයන් කරගන්නවා. ඒතකොට ලංකාවට ඇයි මේක පාවිච්චි කරන්න බැරි තාම? මොකද අපිට තෙලුත් නැහැ දැන්. ඔව් ඉතින් දැන් වතුරටත් වැඩිය ලාභෙට සෞදි අරාබියාවේ තෙල් තියෙනකොට මැතිතුමා සෞදි අරාබියේ වැඩි 90%ක්ම දැන් කරන්නේ මේ සෝලා. ඒ හේතුව තමයි ඒක පරිසර හිතකාමී සහ ඒක සස්ටේනබල්. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ ආර්ථිකයටත් මේ ඒක බලපානවා. ඉතින් ඒක විය යුතු දෙයක්. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපේ රටේ මේක කරන්න පුළුවන්. දැන් මම ඒකට කියන එක හොඳ උදාහරණයක් තමයි දැන් මෙගාවට් 10ක ප්ලාන්ට් එකක් තියෙනවා සවුත් ඉන්දියාවලයි ඒ කම්පැනිම ගහලා තිනවා හම්බන්තොටයි. මෙහි 30ක් විතර අවම වශයෙන් ජෙනරේෂන් එක වැඩි ඒකේ. ඉතින් මේක මේ පුදුම සහගත හොඳ රටක්. හරි මේ කියන්නේ වෙන ලෝකේ රටවල් නැති කන්ඩිෂන්ස් මේකේ තියෙනවා පුනර්ජනන බල ශක්තිය උත්පාදනය කරන්න. ඉතින් එහෙම තියෙද්දි අපි එතෙන් නොයනවා කියන්නේ ඒක අභාග්‍යයක්. මේ ප්‍රශ්නවලට ඒගොල්ලෝ වග කියන්න අවශ්‍යයි. මේ ඩොලර් නැති ප්‍රශ්නෙට. ඊට පස්සේ ඒ දවස්වල අපි කොහොම හරි කෑකෝ ගහලා ඔය Nissan Leaf කියන එක බැටරි තියෙන වාහනේ ඊට පස්සේ චීනෙත් එක්ක මම කතා කළා. මම කියන්නේ මම ඇමතිලාරවම යන්නේ මම මේ සභාපති හැටියට මේ පොඩි ආයතනයක. ඒ මිනිස්සු එකඟ වුණා ලංකාවේ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් හදන්න. ඒ ටික බයික්ස් හරි ඒ පොඩි වාහන ඒ ත්‍රී වීල් එහෙම ඒව හැදුවා නම් අද මේ ප්‍රශ්නේ නැහැ. කොහොමඩත්ම නැහැ. ඉතින් මේව කරන්න පුළුවන්. ඉතින් මට පුළුවන් නම් සභාපති කෙනෙක් හැටියට ඒව කරන්න රජයේ උසස් නිලධාරීන් මැති ඇමතිලට ඕක කරන්න පුළුවන්. ඉතින් මම දන්නේ ඇයි මේක සිද්ධ නොවෙන්නේ කියලා. මේකේ මේ අදිෂ්ඨානීය වැරද්දක් තියෙනවා. ඒවකට දැන් ඔබතුමාව ඒ තනතුරටපත් කරන්නේ තැමාත්‍යවරයන්. එතුමාට බැරි වුණාද ඒක කරන්න උඩ? එතුමා බලගතු මදි වුණා. බලගතු මදි වුණා. ඔව්. ඉතින් වැඩි තියෙන්නේ මෙහෙමනේ මේ රටේ දේශපාලනය කරනකොට අසීමිත මුදල් අවශ්‍යයිනේ. ඒ ක්‍රමයට තමයි ඒ කියන්නේ මේක මේ ලෝකේ හැමතැනම ව්‍යාප්තවාදය සහ අනිත් දේවල් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ වැඩවලට ගොඩක් දෙනෙක් හිර කරගන්නවා. ගමේ ප්‍රාදේශීය භාවයට යන පුද්ගලයාත් යම් පමණකට කන්ටැමිනේට් වෙලා තියෙන්නේ. එතකොට එයා ජනාධිපති වෙනවා නම් අර පරණ හිස්ටරි එක විනාශ කරන්න බෑනේ. එතකොට ඒවා බලපෑම් වලට යට වෙනවා. ඒකයි කතන්දරේ තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. අපි කතා කරමු අපි කීර්ති වික්‍රමරත්න මහතාත් එක්ක කතා කරමින් ඉන්නේ. ඉංජිනේරුවරයෙක් සහ මේ කර්මාන්ත ශාස්ත්‍රයේ අහසල අත්දැකීම් තියෙනවා. මේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් මෙතුමා අපි එක විරාමයේදී කිව්වේ මේක ඉතාම ඉක්මනින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් ඒ විසඳුම් යෝජනා කරත් ඒවා ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. අපි අසංක දැන් විරාමයට යන්න කලින් ප්‍රවෘත්ති විරාමයට යන්න කලින් මෙතුමන් එක්ක කතා කරගෙන හිටපු කාරණාත් එක්ක මම කැමති කීර්ති මහත්තයා ඔබතුමාගෙන් අහන්න. දැන් ඔබතුමා යෝජනා කිහිපයක් ගෙනවා මීට අවුරුදු ගානකදී ඉස්සෙල්ලා. ඒ යෝජනාවලට අවස්ථාව හදලා දෙන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. මම දැක්කා එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඔබතුමා කියලා තිබුණා මේවා සම්බන්ධයෙන් මම කැබිනට් එකටත් වාර ගණනාවක් ගිහිල්ලා තිබුණා කියලා. ඒත් විසඳුමක් ලැබුණේ නැද්ද? ඇත්තටම මෙතුමා අපි සෝලා සහ බැටරි කියන සිස්ටම් එක ඉන්ටිග්‍රේට් කරන්න කියලා ඒ ડોකියුමන්ට්ස් හදලා තමයි මම සභාපතිකමින් එළියට ආවේ. ඒක සිද්ධ වුණා නම් ඇත්තටම CB එකට කතා කරන්න දෙයක්වත් නැහැ. මොකද ඒක ඇවිල්ලා ෆර්ම් එනර්ජි. ඒක දාගත්තා නම් රැයට කරන්ට් එකක් තියෙන පාවිච්චි කරන මිනිස්සයාට CB එකේ කියන ග්‍රිඩ් ප්‍රශ්නත් නැතු යනවා. ඒ වගේම අපි මේ අවතර වාරේ මේ විවේකයේ වෙලාවේ කතා කරා වගේ අර
අපිට මිනි හයිඩ්‍රෝ තව තියෙනවා 400 ගාණක් ඉතාමත්ම ලේසියෙන් ලයිසන් දෙන්න පුළුවන් ඒවා. ඒ වගේම අපිට ගිනි සීරියා පාවිච්චි කරලා අර මැතිතුමා කිව්වාගේ ඒවෙන් බල ශක්ති නිෂ්පාදනය කරලා දෙන්න මෙගාවට් 70ක් අවම වශයෙන් තියෙන මම හිතන්නේ 150ක් විතර වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉදසල ප්‍රොපෝස් කළා මේ රටක ආර්ථිකයක් ගොඩ ගන්නවා නම් අපි මධ්‍යම පාන්තිකයෝ සහ කුඩා ව්‍යවසායකයෝ ගොඩනගන්න ඕනේ. ඒක නිසා මම ඒ දවස්වල ප්‍රොපෝස් කළා හිටපු ලේකම්තුමාට අපි මෙගාවට් 1 වගේ සෝලා ප්ලාන්ට්ස් දෙමු කියලා. ඒ කියන්නේ ඒක කරේ මධ්‍යම පන්තියක් බිහි කරන්න අලුත්. ඒක මේ ඩොලර් වලට කියන්නේ ඩීසල් වලට පිට යන සල්ලි වෙනුවට මේ රටේ එතකොට ඒ කියන්නේ මෙගාවට් 1 වගේ තියෙන ව්‍යවසායකයෝ. එහෙම වුණා නම් මේ රටේ ආර්ථිකය මෙහෙම කිසි වෙලාවක වැටෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒගොල්ලන්ට අවශ්‍ය බැටරියක් දාලා මේ සිස්ටම්ස් එක ඔක්කොම දුවනවා. එහෙම වුණා නම් ඒ ඩොලර් පිටරට යන මේ උලන්න බැරි ඩොලර් ටික ඔක්කොම මේ රටේ ඉතුරු වෙනවනේ. ඉතින් ඒ ටික ඒව එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් හැබැයි දැන් මම හිතනවා මේ අවස්ථාවේ දැන් මේ රට දුවන්න බැරි නිසා දැන් මේගොල්ලන්ට යමක් කරන්න ඕන නිසා මේගොල්ලෝ දැන්වත් ඇස්සරිලා මේ දේ කරයි කියලා. මේක ඉතාමත්ම සුළු ප්‍රමාණයක් කරන්නේ. මේකේ ඉංජිනේරු මාෆියා කියන නිසා මමත් ඉංජිනේරු කියන නිසා ඔබතුමාලා අපිට එහෙම කියන්න එපා. මෙතන CB එකේ තියෙන ඉංජිනේරු මහතුරු 99.9%ක්ම හොඳ මිනිස්සු. මේ 50ක 60ක පිරිසක් ඒගොල්ලන්ගේ අවිතුද්දේ සල්ලි හම්බ ගන්න කියලා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ වගේම ඉංජිනේරු සංගම් කීපයක් මාත් එක්කත් ඉන්නවා. ඒගොල්ලෝ අපිත් එක්ක කර්මාන්ත ගොඩනගනවා. මේ ලංකාවේ ඉංජිනේරුවෝ 99.9%ක් රට ගොඩ ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කර්මාන්ත ක්ෂේත්‍රෙනුත් ඕකේනොත් ඒ වගේම අපිට මිනි හයිඩ්‍රෝ තව ඕන තරම් තියෙනවා. ඒ වගේම අපිට සෝලා හැම ගෙදරකම වහලයක් දාන්න පුළුවන්. ඒ වගේම අපිට Nissan Leaf වගේ අර ඉලෙක්ට්‍රික් වෙහිකල් ගෙනහලා ඒක මේ රටක් හැටියට මට අදත් කරන්න පුළුවන්. ඒ රජයෙන් කියනවා මෙන්න මේ ටික බලලා කරන්න කියලා. ඒව කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැඩි ගන්න නෙමෙයි අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ රට වෙනුවෙන්. ඒක කරන්න පුළුවන්. කීර්තිමත් මේ දැන් මං මේ ප්‍රශ්නෙත් එක්කම ප්‍රශ්න දෙකක් අහනවා. මේ වෙලාවෙත් ඔබතුමාගෙන් වැඩක් ගන්න ඔබතුමාට ආරාධනා කරලා මේ ඔබේ විශේෂඥ දැනුම පාවිච්චි කරන්න රජය හෝ ආණ්ඩුවේ නිලධාරීන් හෝ අමාත්‍යවරයෙක් සූදානම් නැද්ද? ඇත්තටම මේ මට අමාත්‍යංශ 3-4කම සභාපතිකම් වලට එන්න කියලා කිව්වා. මේ මෑතකදී මේ අලුත් රජයෙන්. ඉතින් මම යම් අවස්ථාවකදී ගිහිල්ලා කර්මාන්ත ඇමතුමාට යම් උදව්වට කළා. මොකද මම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉන්න නිසා. ඉතින් ඒ වෙලාවේ තමයි මම අරගෙන ප්‍රශ්නයක් පැන නැගුණා කියලා කිසිම ඩේටා එකක් නැහැ. එතකොට ප්‍රශ්නයක් ඇනලයිස් කරගන්න ඉස්සෙල්ලම මිනිස්සෙක් දැනගන්න එපා ඉංජිනේරුවෙක් හැටියට මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් ඔබතුමාලා අපි දන්නෙත් නැහනේ අපිට ඩොලර් නැහැ පාර්ට බහලා මැරෙන්න හැදුවට ඩොලර් නැති උනේ කොහොමද කියලා කවුද මේ ප්‍රශ්නේ ඇහුවේ කියන්නකෝ. ඒතකොට ඒක දැන ඉස්සෙල්ලම ප්‍රශ්නේ දැනගෙන ඉන්න එපා විසඳන්න. ඉතින් තාම රජයේ කවුරක්වත් මේ පාර්ලිමේන්තුවේ කෑ ගහන මිනිස්සු එක්කෙනෙක්වත් කතා කරේ නෑනේ මේ ඩොලර් අර්බුදය ඇති උනේ කොහොමද කියලා. හරි ඒගොල්ලෝ බැලුවේ. ඉතින් ඒකෙන් හදිසියට ගිහිල්ලා මේ තනිකර පෞද්ගලික න්‍යාය පත්‍ර වලට මේ වැඩි දින යන්නේ 90%ක්ම මෙතන යන්නේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ රට ඔබතුමාලා අපි මේ පාර්ලිමේන්තුවට යවන්නේ රට ගොඩ ගන්නනේ. නැතු අපිට ඒගොල්ලන්ට මේ ආදායම් මාර්ගයක් හදලා දෙන්න නෙමෙයිනේ. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් ගැන කතා කරන්නේ. ඒක හරි මේ අසාධාරණයි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ වෙලාවේ මෙච්චර ප්‍රශ්න ඇස්සේ දැන් අපි දාගෙන තිනවනේ මේ අපි මේ කණ්ඩ බොණ්ඩ නැති හින්දා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නිසා ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ. මොකද ඒක රටක් විනාශ වෙනවනේ. හැබැයි ඒතකොට අපි දැන් කතා කරන්නේ කන්ස්ටිටියුෂන් වෙනස් කරන්න. ඒකද වෙන්න ඕනේ. මිනිස්සු කවුද ඇහුවේ කන්ස්ටිටියුෂන් වෙනස් කරන්න කියලා මේ ඒ පෞද්ගලික න්‍යාය පත්‍රය ඒගොල්ලන්ට ගාන එන්නේ කොහෙන්ද? ඉතින් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් හඬ අනාගනවා. එහෙම වෙලා බෑ රටක් ස්ථාවර වෙන්න ඕනේ. දැන් ඔය කියන මේ අසංග මේ කමිෂන් ගැන කතා කරනවානේ. එක එක්කෙනාට කමිෂන් යනවා මෙහෙට කමිෂන් යනවා. ඇත්තටම කොහෙටද කමිෂන්ට කියන්නේ? මෙහෙමයි ඒකේ ඇත්තටම ඔය කියන තරම් ලොකු කියන්නේ දැන් අපි ගල්ලංගුරු ඩීසල් ගත්තොත් ඒකේ යම් කමිෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි මේ රටේ ආර්ථිකය විනාශ වෙලා තියෙන්නේ මොකද කමිෂන් එක කියන එක 1%ක් 2%ක් වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි වෙලා තියෙන්නේ මේ රටක රජයේ නිලධාරි ප්‍රධාන වශයෙන් දේශපාලනඥ කියන මම එතන වැරද්ද පෙන්නන්නේ 10%ක් විතර මම දකින්න හැටියට. රජයේ නිලධාරීන්ට තමයි ඒ ඔක්කොම නවත්තන්න පුළුවන්. දැන් මම ඇමති කෙනෙක් වෙලා ඔබතුමා ඇමති කෙනෙක් වෙලා ගියා කියන්නේ ඔබතුමා සබ්ජෙක්ට් එකේ එතන තියෙන සෙටප් එක දන්නේ නැහනේ. හැබැයි ඒක දන්නේ එතනින් ලේකම්තුමා සහ අනිකුත් රජයේ නිලධාරී. ඒගොල්ලන් නොදැනුවත්ව මේගොල්ලන්ට කිසි දෙයක් කරන්න බෑ. දැන් ඔබතුමාලා දැන් මෙතන 3 දෙනෙක් ඉන්නනේ. මට පුළුවන් ද මෙතන ඇවිල්ලා මැෂින් එක මැනිපියුලේට් කරන්න? මම දන්නේ නැහැ මම අමුත්තෙක්නේ. එතකොට හැබැයි මට තමයි චෝදනාව දෙන්නේ අන්න අර මිනිස්සු ඇවිල්ලා ඔක්කොම විනාශ කරලා ගියා කියලා. එහෙම වෙන්න බෑනේ. එතකොට එතකොට අවුරුදු 30ක් 35ක් එතන ආයතනවල ඉන්න රජයේ නිලධාරි නෙමෙයිද කියන්නේ කෝක දැනගන්න අවශ්‍යයි. මේ මාස 2කට 3කට අවුරුදු 5කට උපරිම වෙන දේශපාලනඥයෙක් කොහොමද මේක වෙනස් කරන්නේ?
මේක මේ ධනිකර මුලාවක්. ඒක මම හැමතිස්සම උදාහරණයක් ඇටියට ගන්නේ ක්‍රිස්තියානි භක්තිකයන්ට යේසුස් වහන්සේ ඉන්න වගේ පෞටික බාර ගන්න මේ හැම දෙයකම ඔක්කොම කරලා ඉන්න දේශපාලනඥයෝ නෙවෙයි දේශපාලනඥයෝ ඔළුව පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලොත් ඒකට අහු වෙලා ඉතින් ඉන්නවා. හැබැයි තීන්දුව తీරන ගන්න දේශපාලනඥයන්. නෑ ඒ තීරණ දැන් දේශපාලනඥයෙකුට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඒ සබ්ජෙක්ට් එක වෙන දන්නේ එක්ස්පර්ට්ලානේ උතන ඉන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් බලශක්ති අමාත්‍යාංශය නම් ඒකේ ඉන්න ඕනේ බලශක්ති ගැන දන්න ඉංජිනේරුවෙක් හෝ කවුරු හරි ලේකම්තුමා හැටියට ඉන්න ඕනේ. එතකොට එයාට පිටින් යන්න බෑනේ. එතකොට ඒ වගේ සෙට් එකක් ඉන්නා නම් කොහොමද ඇමති ගිහිල්ලා නෑ. එහෙමයි කියන්නේ. එහෙම කරන්න බෑ. මේකේ මේ මිනිස්සුන්ගේ මේ ලංකාවේ නොදියුණු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි අපේ ඩියුටිය නොකරන එක. අපි රටට ආදරේ නොකරන එක. හරි. ඉතින් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි අපි දැන් ජර්මනිය, ජපානය, කොරියාව වගේ අපිත් එක්ක ගනුදෙනු කර රටවල් වල ඒගොල්ලන් පොඩි කාලේ ඉඳලා දරුවෝ ඉඳලා හදලා තියෙන්නේ රටට ආදරේ කරන්න, පරිසරයට ආදරේ කරන්න. අනිත් මිනිහා ගහ මරා ගන්න කන්න නෙමෙයි. මෙහෙම නෙමෙයි අපි වෛරයනේ වපුරන්නේ දැනුත්. ඉතින් ඒකෙන් අපි ඈත් වෙන්න ඕනේ. අඩු ගානේ අපි මේ සිංහල බෞද්ධයෝ කියලා කියන වැඩි දෙනා. ඉතින් අපි අනිත් මිනිහට ආදර්ශමත් වෙන්න ඕනේ. ඒ වගේම Hindu, ක්‍රිස්තියානි, මුස්ලිම් සියලු දෙනාම අනිත් එක්කනත් ගහමරා ගන්න කියලා කොහෙවත් කියලා නැහැනේ ඒ ප්‍රධාන කට්ටිය. ඉතින් ඒ වුණාට අපි ඒක මේ වෙලාවේ කරනවා. ඉතින් මම කියන්නේ ඔබතුමාලත් මාධ්‍යයක් හැටියට මේකට විශාල මෙහෙවරක් කරන්න අවශ්‍යයි. අපිට ඉංජිනේරු හැටියට මේ ආර්ථිකය ගොඩ ගන්න කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ වගේම ඒවා ගොඩ ආවොත් යම් දේවල් වලින් වැරදි දේවල් වලින් සල්ලි හම්බ කරන අයට පහර වදිනවා. ඉතින් ඒගොල්ලන් අපි විනාශ කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඔබතුමාලා වග බලා ගන්න ඕනේ අපි විනාශ නොවෙන්න මේක සමාජගත කරන. එතකොට රටේ ඉන්න හැම මිනිහම දන්නවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙහෙනම් ඇහ ගහගෙන ඉන්න ඕනේ කියලා. එතකොට නැතුව අපි 10-15 දෙනෙක් මැරුවයි කියලා සමාජය නොදන්නවා නම් ඉතින් අර හොඳ මිනිස්සු ටික මැරිලායි. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්නේ ඔඩු දුවන. හැබැයි මේ රටට ආදරය කරන හොඳ මිනිස්සු ටික ඔබතුමාලා ආරක්ෂා කරොත් අපිට පුළුවන් ආර්ථිකය වෙනස් කරන්න. කීර්ති මහත්තයා දැන් ඔබතුමාගේ ශේත්‍රයේ කර්මාන්ත මේ කර්මාන්තවල කඩාවැටීම කියන කාරණාව අපි දකිනවා. ඒ කියන්නේ දැන් ඉස්සර අපේ රටේ කියන්නේ ටයර් එක හදනවා, වාහනේ හදනවා, මේ ආදි වශයෙන් කර්මාන්ත ඕන තරම් තිබුණා. දැන් එතකොට ඒ කර්මාන්ත වලින් ඉතුරු වෙලා තියෙන්නේ ඉතාම සීමිත. ඒ ටිකත් නේ අර පණ ඇද නිකන් සේලයින් දිදී වගේ යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මේ රජය එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයා පත්වීමත් එක්ක වහලා දාපු කර්මාන්ත ශාලා විවෘත කිරීම වගේ වැඩපිළිවෙල කීපයක් ආරම්භ වුණා. නමුත් ඒවත් දැන් හරි විදිහට සිද්ධ වෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ කර්මාන්තවල නගා සිටුවීම වෙනුවෙන් ඔබේ ශේත්‍රය ගැන අධ්‍යයනය කළ මොනවද මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඇත්තටම මේ දත්තයන් මට දුන්නේ මහාචාර්යවරයෙක්. එතුමා කර්මාන්ත අමාත්‍යාංශයට සම්බන්ධ විශේෂඥ මහාචාර්යවරයෙක්. එතුමා කිව්වා එතුමා එතන වැඩ පටන් ගන්නකොට ඊට කාලයකට ඉහත අවුරුදු 12කට විතර ඉහත ලංකාවේ කර්මාන්ත 10000කට කිට්ටු තිබුණා කියලා. එතකොට මේ කර්මාන්තවල තියෙන දක්ෂතාවය සහ ඒකින් නිලධාරීන්ගේ තියෙන දක්ෂතාවය සහ මැති ඇමතිලාගේ තියෙන දක්ෂතාවය අනුව ඒක මට යා කියනකොට කියනවා දැනට තියෙන 1800 ගානයි කියලා. ඒ කියන්නේ 10000ක් තිබිච්ච එක කිට්ටුව තිබිච්ච එක හරිනම් මේක 20000ක් වෙන්න ඕනේ අවුරුදු 10ක් යනකොට. රටක ආර්ථික ගොඩ ගන්න නම් මේක වෙනුනේ ඒක 2000ට අඩුවට බස්සලා තිනවා. ඉතින් මේවා මේ සැලසුම් සහගතව රටක ආර්ථිකයක් විනාශ කරන ක්‍රම මේවා නිකන් එකක්වත් අහමු දේවල් නෙමෙයි. එච්චර කර්මාන්තශාලාව ටිකක් වැහෙනවා නම් අඩු ගානේ මේ කවුද ගැන විරෝධය පෑවේ. ඒ කියන්නේ දැන් මේ රටට ආදරය කියන පිරිස් ඉන්නවනේ, දේශපාලනෙත් ඉන්නවනේ එහෙම පිරිස්. කවුද ඒක වෙනුවෙන් පාරට බැස්සේ? මොකද රටේ මධ්‍යම සහ කුඩා කර්මාන්ත හරහා තමයි ආර්ථික ගොඩනැගෙන්නේ. ඒක දන්න මිනිස්සු දන්නවා. ඔබතුමාලා ඉතින් සාමාන්‍ය කට්ටිය නොදන්න උනාට ඒක ඉතින් ඒතකොට දේශපාලන ඉන්න සහ අමාත්‍යාංශවල ඉන්න කට්ටිය ඒක දැනගත යුතුයි. එතකොට එහෙම තියෙද්දි එහෙම ව්‍යසනයක් කළා ඔබතුමාලාට මේකට රේඩියෝ එකට කතා කරලා කවදාක කියලා තියෙනවා දැන් මෙතන ව්‍යසනයක් වෙලා තිනවා කර්මාන්තශාලා ටික වැහිලායි කියලා. අඩු ගානේ ඒකේ ස්ටැටිස්ටික්ස් නැහැ කියලා. ඉතින් මේකම ඊටාත්ම සූක්ෂම රටක් ඩිස්මැන්ටල් කරන එක තමයි කරන්නේ. ඒකේ විවිධ පාර්ශවකාරයෝ ඉන්නවා. අපිට ඒක අදාළ නැහැ. අපි බලන්න ඕනේ දැන් මේ රට ගොඩ ගන්න. ඉතින් ඒ රට ගොඩ ගන්න තියෙන හොඳ ප්‍රධානම කර්මාන්තයක් තමයි ඛනිජ සම්පත් කියන එක. ඒක මම හොඳටම ලංකාවේ 90%ක්ම ඒ ගැන දන්නවා මම. 90%ක්ම 99ක් කියන්න පුළුවන්. ඔබතුමාට ඒ සම්බන්ධ නිලධාරියෙක්. මම ඒ ක්ෂේත්‍රයේ මම ලංකාවේ පළවෙනි ඛනිජ සම්පත් ගවේෂණ ආයතනයේ දැම්මෙත් මම. ඉතින් මම දන්නවා ලංකාවේ මොනවද කරන්න පුළුවන් කියලා අපිට අසීමිතව තියෙනවා. ඒ ටික අපිට මේවා කරොත් එහෙම මේ අපිට පුළුවන් මේ රට ගොඩ ගන්න. ඒ කියන්නේ වෙන මුකුත් ඕනේ අපිට මම ප්‍රධාන වශයෙන් නියෝජනය කරන ග්‍රැෆයිට් කර්මාන්තයම ගත්තොත් අපිට මේ ලෝකේ තියෙන ලෝකෙටම අවශ්‍ය ග්‍රැෆීන් කියන
සංගටක අපිට දෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා අති දැවැන්ත ව්‍යාපාරයක්. ඉතින් වැඩේ තියෙන්නේ ඒවට ඉතින් අපිට ලොකුවට අපි මේ රට වෙනුවෙන් මේ දේ කරන්න හදනකොට රට දියුණු වෙනට නොකමැති පිරිස් විවිධ බලපෑම් කරනවා. ඒව නවත්තනවා. ඊට පස්සේ ඒකටම සැදී පැහැදී ඒකට අනුගත වෙච්ච සහ ඒ මුදල් වලට යට වෙච්ච ඒ කියන්නේ විදේශ හෝ ජරා මුදල් වලට යට වෙච්ච නිලධාරීන් අපි හිර කරනවා. ඒක ඇවිල්ලා නැත්නම් අපිට මේ රට ගොඩ ගන්න එක මහ ලොකු කතන්දරයක් නෙමෙයි අත්‍තර. ඔබතුමා සතුවත් කලුරත්තල නිදියක් තියෙනව නේද? ඔව් ඒක ඇත්තටම ලෝකයේ තියෙන හොඳම වටිනාම නිදි ඒක. ඉතින් ඒකට මම එකක් කියන්න කැමතියි මේ මාෆියා ඇවිල්ලා අපිට වෙඩි තියලා අරවම කළා නඩු දාලා කරන්න තියෙන ඔක්කොමත් කරා අපේ අතේ තිබිච්ච සල්ලි වියදම් කරේවා අපි කැබිනට් ගෙනිච්චා. ඒ හැමදේමත් කරා. හැබැයි ඉතින් මේක මම බාර කරලා තියෙන්නේ මම කියන්නේ මේක කෝටි 2.2කම රටේම ජනතාවට අයිති දෙයක්. මම తాවකාලිකව පෞද්ගලික ඉඩම් වෙන්න පුළුවන්. ඒ වුණාට මේක අපි යනකොට කවදාකවත් ඔක ගෙනියන්න නැති බව මම සක්සුදක්සේ දන්නවා. ඒක නිසා මේක මේ අහගෙන ඉන්න මේ සමස්ත රටේ සියලු දෙනාටම අයිතිවත්කමක් හැටියට මම දකින්නේ. මොකද ඒක අපි දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කරලා ඉවරලා ඒ ටික බාර දෙන්න මම ලෑස්ති. හැබැයි එතෙන්ට යනකල් යන්න ඕනේ. මොකද අපිත් එක්කම තියෙන අනිත් රජයේ පතල් තියෙනවා. හැබැයි ඒවට ආණ්ඩුවෙන් තව ඩොලර් මිලියන 100 ගණන් අතින් දානවා. හැබැයි මම දන්නවා මට පුළුවන් කියලා ලංකාවේ ලොකු වෙනසක් කරන්න මේක දියුණු කරලා. ඉතින් එතකන් අපි මේක කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට අකමැති පිරිස් ඉන්නවා. ඉතින් ඔබතුමාලා වග බලා ගන්න ඕනේ අපි මේක මේ විනාශ නොවී කරන එක. රජයෙන් කියන්නේ කිසිම සහයෝගයක් නැහැ ඔබතුමාලට. කියන්නේ මේ රජයේවට එම ඉන්වෙස්ට් කරලා ආයෝජනය කරලා සල්ලි දුන්නට කියන්නේ පෞද්ගලික මට්ටමින් කරන අයට කොහොමත් අපේ රටේ එහෙම එකක් තියෙනවා. සමහර විට ඒ ව්‍යවසායකයව නගා සිටවන්න අවශ්‍ය කරන වප්සරයක් හදන්න නැති නිසා. ඔබතුමාගේ චෝදනාව ඒක. නෑ මම කියන්නේ අපිට උදව් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට විනාශ නොකර ඉන්නවා නම් හරි. කියන්නේ අපේ මගේ ආයතනයේ 3 සැරයක් ස්ට්‍රයික් කරලා වැස්සෙව්වා. මගේ ආයතනයේ කියන්නේ ඉතින් කියන්නේ සමහර විට චෝදනා කරන්න පරිසරයට වෙන හානි නිසා වෙන්න බැරිද? මෙහෙමයි මේ රටේ පරිසරය දැන් අක්කර දසදහස් ගණන් විනාශ කරේ. හරිද? මේක අපි ඉංජිනේරුවනේ අපි දන්නවා මොනවද වෙන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම තමුන් ගෙයක් හැදුවත් යම්කිසි පස් පිටල්ලක් කැපුවොත් ඒකේ ඩැමේජ් එකක් වෙනවා. හැබැයි ඒකට තමයි මොලයක් තියෙන්නේ. ඒකට තමයි අපි රටට ආදරය කරන මිනිස්සු ඒක කරන්න අවශ්‍ය වෙන්නේ. නැතුව රට විනාශ කරන මිනිස්සුන්ට ඕනේ වැරද්දක් කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඔය කිසිම නිලධාරියෙකුට ඒගොල්ලෝ බලන්නේ මේ ඒගොල්ලන්ට ෆන් කරන මිනිස්සුන්ට ගැලපෙන්නේ නැත්නම් තමයි ඒගොල්ලෝ ලෙඩ දාන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම පරිසර විනාශයක් සම්බන්ධ කාරණයක් නෙවෙයිනේ. ඇත්තටම නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි විරාමයක් ගන්න. අපි කීර්ති වික්‍රමරත්න මහතාත් එක්ක කතා කරමින් ඉන්නේ. උදේ 8යි විනාඩි 16යි. දැන් අසංක මම එතුමගේ මේ ප්‍රශ්නේ අහන්න කලින් කීර්ති මහත්තයා දැන් අපි දන්නවා ඔබතුමා රත්නපුරේ පැත්තේ මැණික් වලට සම්බන්ධ වෙලා හිටියා. ඔබතුමා මේ මැණික් විදේශීය වෙළඳපොළට අරන් ගියා වෙනස් ක්‍රමවලට. දැන් අපි දැක පහුගිය කාලේ මේ මම දැක්ක සමාජ මාධ්‍යවලත් මේක තිබුණා. පහුගිය කාලේ මිල කළ නොහැකි මැණික් කීපයක් හොයාගත්තානේ. ඒවා අපි වෙන රටවල් වලට අරන් යනවා. ඒවා ප්‍රදර්ශනය කරනවා. ඒ සඳහා මුදල් ගන්න පුළුවන්. මොනවාම කතා ගොඩක් ආවා. සෝෂල් මීඩියා වල තිබුණා ඒවා විකුණලා හරි රට ගොඩ ගන්න කියලා. ඇත්තට මේ මැණික් වලට මොකද උනේ? ඒ කියපු ඒ මැණික් වලට මොකද උනේ කියන එක හරියටම මට කියන්න බෑ. ඇත්තට මේ වටිනවද ඒ කියන්නේ? නෑ එහෙම වටිනා මැණික් තියෙනවා. මේක ඉතින් පුදුම භූමියක්. ඇත්තටම ඔබතුමා කියන්න වගේ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අවශ්‍ය නම් ඔය නයිටි ගෙවන්න අවශ්‍ය වෙන කිලෝ ගාන මම ගණන් හදලා තියෙන්නේ ඇත්තටම. ඒ වගේම ඒ අසීමිතව මැණිකුත් මේ රටේ තියෙනවා. ඉතින් ඒකට මම හිතනවා ඉදිරි කාලෙදී මේක අපිට මේ හොඳ තත්වයකට දැන් මේ අවසාන නරක තත්වෙන්නේ තියෙන. ඒකයි මම කියන්නේ අපි මිනිස්සුන්ට කියන්න අවශ්‍යයි මේ ගහමරා ගන්න නැතුව දියව් කියන වෙනුවට මෙන්න ගන්න කියලා කියන සමාජයක් අපි හදන්න ඕනේ. අපි ඇත්තට මෙහෙම සමාජයක් තිබුණේ. ඔබතුමාලා තරුණ කට්ටිය හැටි නොදන්නවනට අපේ ඉස්කෝලේ යන කාලෙදී අපේ තිබුණ ඉතාමත්ම සුන්දර කාලයක්. ඇත්තට මේ මිනිස්සු හරිම කෙලින් වැඩ කරපු කෝටියක් තිබුණත් හොරකම් නොකරන එහෙම જાතියක් අපි මේ දැන් අපි මේ අනිකර ඉන්දියාවෙන් හිඟන්නත් අපිට සල්ලි දෙන තත්වයකට ඇවිල්ලා තියෙන මොනතරම් කඩාවැටීමක්ද. ඒ කියන්නේ මන් දන්නේ මේ අපිට නම් බොහොම මමත්වයක් තියෙනවා මේ අපේ මේ රට ගැන. හැබැයි මෙහෙම නැති. මොකද අපි පිටරට හිටියානේ. ඒතකොට අපි දන්නවා ජර්මනිය මම ගියාම ජර්මනියේ NASA එකේද ලෝකේ ඉන්න මම ගියේ අයින්ස්ටයින් කියන විද්‍යාඥයා හිටපු විශ්වවිද්‍යාලයට. මොකද මගේ ප්‍රාර්ථනාව තුනේ එතෙන්ට යන්න. ඊට පස්සේ එතන ඉන්න ඔක්කොම ඔය ලොකු NASA සහ ලොකු ආයතන වල ඉන්න මේ ඉංජිනේරු විද්‍යාඥයෝ ප්‍රොෆෙසර්ස්ලා තමයි අපිට ඉගන්නුවේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ උඹලට හරි ශ්‍රේෂ්ඨ ආගමක් තියෙනවා. උඹලගේ රටේ උඹලා මොකක්ද එකකින් ගන්න ප්‍රයෝජනෙයි කියලා. කිසි දෙයක් ගන්න නැහැ. ඒ ටික හරියට පරිහරණය කළා නම් මේ රට ලෝකේ නම්බර් එකට එනවා කියන ඒක කියනවා. ඉතින් ඒක නිසා අපිට ඒකෙන් පස්සේ තමයි තේරුනේ මේකේ තියෙන වටිනාකම මොකක්ද කියලා. හැබැයි ඉතින් අපි ප්‍රයෝජන ගන්න නැහැ.
හැබැයි ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්නෙට එන්න මේ රටේ අතිවිශාල මැණික් තියෙනවා. තාම එකෙන් ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි අපි අරන් තියෙන ප්‍රයෝජනෙට. හැබැයි ඉදිරි කාලෙදී මම හිතනවා අපිට ඒව කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම එතනත් මම කියන්න අවශ්‍යයි උදාහරණයක් ඇටියට ඇයි මේ රටේ ආර්ථිකය වැටෙන්නේ කියලා. මේ මම දන්නේ ඇයි මේ දේශපාලනඥයන්ට මේක තේරෙන්නේ නැති කියලා. නැත්තම් මේක සැලසුම් සහගතව රටේ ආර්ථිකයේ වටන්න ගහපු ගේමක් කියලායි මම කියන්නේ. මොකද අපි මේ රජයේ ආපු ගමන් ඉන්කම් ටැක්ස් නැති කරානේ. රජයක් කොහොමද ආදායමක් නැතුව දුවන්නේ? දැන් ඔබතුමාට මෙතෙන්ට එන්න කිව්වොත් පඩිනෝගේ එන්න කියලා. ඔබතුමාට සල්ලි තියෙනවා නම් යම් ප්‍රමාණයක් වෙන අභිලාෂයක් ඇතුව එන්න පුළුවන්. හැබැයි සමස්ත රටේ දුවන්න සල්ලි අවශ්‍යනේ. එතකොට ඒ සල්ලි ටික ඔක්කොම නැති කරගත්තනේ. ඒ කවුද ඒක කරේ? ඒ කරේ මේ රට විනාශ කරලා මේ තියෙන තත්ත්වයට ගේන්න ප්ලෑන් කරන මිනිස්සුන්ගේ කොටස් ඒ කරේ. හරි? ඉතින් එතකොට ඒ වගේම තමයි මැණික් ව්‍යාපාරයේ 2.5% ටැක්ස් එක දෙමුනේ. ඒක බිඳුව කරා. එහෙම කරන්න පුළුවන්ද? දැන් මම කර්මාන්තකරුවෙක් මගේ ටැක්ස් එක බිඳුව කරොත් මම නම් හැබැයි ඊට පස්සේ ඔබතුමාගේ පැත්තෙන් ගත්ත මේක වාසියක් නේ. ඉතින් ඒ වුණා රටක් පවතින්න බෑනේ නැත්තුමා. හරි මේ දැන් රටෙන් කොච්චර දේවල් දරුවන්ට අධ්‍යාපනය දෙනවා, අපේ ෆ්‍රී এডুকেෂන් විතරනේ, ෆ්‍රී හෙල්ත් තියෙනවා. ඊට පස්සේ 90%ක්ම 99%ක්ම පාරවල් වල අපි නොමිලේ යන්නේ. මේ ඔක්කොටම වියදමක් යනවනේ. අපිට ඒක නිසා හැම දෙයකම දියව් කියන්න බෑ. අපි දැන් දැනගන්න ඕනේ දැන් දියුණුවයි කියන හැම රටක්ම අපි මිනිස්සු රට දියුණු කරන්න වැඩ කරනවා. අපිට නිකන් ඉඳලා හැමදේම ලබා ගන්නත් බෑනේ. ඉතින් අපි යම් ප්‍රමාණයක් කර යුතුයි. ඉතින් ඒ සමාජය නැතුව හැම එකටම දියව් කියන ඒ සමාජය නැතුව මෙන්න ගන්න කියලා කියන රටට දෙන්න ලෑස්ති වෙන මිනිස්සු ඉන්න දවසට මේ රට දියුණු වෙනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී ඒක වෙයි කියලා. මොකද මේ දැන් අතිවිශාල විනාශයක් වෙමින් පවතින්නේ. ඒක හොඳ පැත්තට හැරෙන්න ඕනේ. ඉතින් ඒක අපිට සාමාන්‍ය ජනතාව හැටියට අහන කට්ටියට මම කියන්නේ ඇත්තටම තමුන් කෑකෝ ගහ ගන්න නැතුව තමුන්ගේ වත්තේ මොන හරි මොකක් හරි මඤ්ඤොක්ක පැලයක් හරි හිටව ගන්න. හරි එතකොට ඒක වහ ටික ගහන්න නැතුව හදා ගන්න පුළුවන් නේ. ඉතින් තමුන් හැමදේම පිටරට ගේන කලින් අපි 1970 ගණන් වලක අපි ගෑස් පාවිච්චි කරේ නෑනේ. ඉතින් මම ඒක නිසා තමයි කිව්වේ මෙහෙම ගෑස් ගහලා දුවන්න බැරි හින්දා තමයි මම කිව්වේ සෝලර් පැනලයක් වහලෙට දාලා ඉන්ඩක්ෂන් කුකර් එකක් දැම්මනම් ඔය ගෑස් ප්‍රශ්නේ ඉවරයි. එහෙම වුණා නම් අපි අවුරුදු දෙකක් මේ ගෑස් ඩීසල් වලට යන වියදම ඒ වෙනුවෙන් දැම්මම ලංකාවේ සියලු වහලවල් වල අවශ්‍ය බලශක්තිය තියෙනවා. එතකොට අපි මේ පරිසර විනාශ වෙන්නෙත් නෑ. හරි එතකොට ඒ වන් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකකින් අපි රටම ගොඩ. ඒකට ඔය වියදම් ටික නෑ. අපි දැන් හැමදාම ගදාගෙන මිනිස්සු මැරෙන්න හදනවා. ඉතින් මේවයි මිනිස්සු කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ. හරි එහෙම නැතුව මේ අපි නිකන් කෑ ගැහුවයි කියලා ප්‍රොටෙස්ට් කරයි කියලා මේ දවසක් ප්‍රොටෙස්ට් කරනවායි කියන්නේ මිලියන 70ක් 100ක් අතර ඩොලර් මේ රටට නැති වෙනවා. අයි අපේ දරුවන්ට නැති වෙන්නේ ඒක. ඉතින් අපි ඒකද කරන්න අවශ්‍ය වෙන්නේ. හරි ඒක තේමා පාට කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ වැජ වෙනවා. එහෙම හරි කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඉතින් මම මේ කියනකොට ගොඩක් කට්ටිය තරහ වෙයි. හැබැයි මම මේ කියන්නේ මේ හරිමකට එන්න. නැතු අපි කාටවත් මේ අමනාපෙන් කියනව නෙමෙයි. එහෙම නැත්තම් මේ අපේ රටට උදව් කරන්න ඔය කවුරු හිතාගෙන හිටියත් පිටින් එන්නේ නැහැ. අපිටම අපි උදව් කරගන්න ඕනේ. හැබැයි මේ රටේ අවශ්‍ය වස්තුවක් තියෙනවා. මිනිස්සු ඒක දැනුවත් වෙලා අපිත් ඒක ගමන ගියොත් මේ රට ගොඩ ගන්න එක ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. මම දැක්ක සමාජ මාධ්‍යජාලයක පෝස්ට් එකක් තිබුණා. අපේ රටින් ගිහිල්ලා ඉන්න විදේශ ශ්‍රමිකයෝ සහ අපේ රටින් ගිහිල්ලා වෙන රටවල පදිංචිලා ඉන්න විදේශිකයන් ලංකාවේ අය එයාලා ලංකාවට ආයෝජනය කරන්න කැමති. හැබැයි මේ දේශපාලන හස්තය නිසා එයාලට පොඩි විශ්වාසයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක මේ මටත් මගේ යාළුවෝ පිටරටවල ඉන්න කට්ටිය මට පෞද්ගලිකව කතා කරලා 4-5 දෙනෙක් කිව්වා ඒගොල්ලන්ගේ ලොකු සංගම් තියෙනවා. ඕස්ට්‍රේලියා පිරිසක් කිව්වා මාසිකව ඩොලර් මිලියන 100ක් 150ක් එවන්න හැකියාව තියෙනවා කීර්තියේ. අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි මේ ඉන්න දේශපාලනඥයන්ගෙන් අපිට කරන්න බෑ. දැන් ඔය උණ්ඩියල් සහ ඔය හවාලා ක්‍රමයට මේ ඒ මුදල් ඒ කියන්නේ අනීතික විදියට එනවා. එහෙම ක්‍රමයක් රට ඇතුළේ තියෙනවා කියලා අපි ප්‍රවෘත්ති වලින් දකිනවා. සමහරු කියනවා දේශපාලනඥයෝ කියනවා. ඔබතුමා හිතනවාද එහෙම කරන්න පුළුවන්? හැබැයි මහ බැංකුව අධිපතිවරයා කියනවා එහෙම දේවල් කරන්න හරි අමාරුයි කියලා මේ තියෙන තත්ත්වයන් යටතේ. දැන් ඇත්තටම දැන් පිටරට වැඩ කරන ශ්‍රමිකයන්ගේ සල්ලි ටික දැන් ලංකාවට මේ දැන් මම හිතනවා බැංක් ඔෆ් සිලොන් එකේ පීපල්ස් බැංක් එකේ ඩීජීඑම් කෙනෙක් මට කිව්වා ඒගොල්ලන්ගේ දැන් 140ක් දුන්නොම ගාණක් එන්නේ කියලා. කිතාමත්ම අඩු ගාණක් කියලා. ඒ කියන්නේ අනිත් සල්ලි වෙන විවිධ මාර්ග වලින් එන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක ඉතින් නීති විරෝධී අනිවාර්යෙන් නීති විරෝධී. ඒකට ඉතින් දැඩි නීති දාගන්න ඕනේ. මේ රටක් සම්පූර්ණයෙන්ම අගාධයට ගිහිලා මිනිස්සු ගහමරා ගන්න තත්ත්වයට එනවනම් ඩොලර් නැහැයි කියලා. ඒක නැතිකරන්න රජය දැනගන්න එපායි. ඒක තමයි රජයේක වගකීම. රජයක් හරියට ක්‍රියාත්මක නොවුනොත් මම කියන්නේ මේ මෙතෙක්කල් නිදහසෙන් පස්සේ ආපු සීළු රජයවල් මේකට වග කියන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නීති නැතිකම. ඉතින් අනිත් එක තමයි සමාජය හැටියට අපිත් දැනගන්න ඕනේ කවුරු හරි කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒකට විරුද්ධව කතා කරන්න. දැන් අපිට කර්මාන්ත ක්ෂේත්‍රය හැටියට අපිට රජයේ නිලධාරීන් අපිට කරන මේ වලට අපි විතරයි පෙනී හිටින්නේ. ඒ වගේම අනිත්
ලංකාව දියුණු නොවෙන්න ප්‍රධානම තව හේතුවක් තමයි මේ මොකද්ද කියන්නේ කම්කරු නීති හදලා තියෙන ඇත්තටම රටේ කර්මාන්ත ටික වස්සන්න. අයි කංකරු අයිතීන් වෙනුවෙන් කම්කර අයිතින් කියලා කිව්වට අන්තිමට ෆැක්ටරි ටික වැහුවොත් කම්කරුවට ජීවත් වෙන්න බෑනේ. අයිතිකාරයට කොහොම හරි ජීවත් වෙයි. මේ සම්පූර්ණ මේ විවිධ වචන දාලා මේ කරන්නේ රටේ ආර්ථිකය වටන්න. ඒකට කොන්තරත් දෙනවා ඒගොල්ලන්ට. ඔය කියන ඒ නායකින්ට අරගොල්ලන්ට මේගොල්ලන්ට ඔක්කොටම කොහෙන් හරි කුට්ටියක් එනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. නැත්නම් ඒගොල්ලන්ට තේරුම් ගන්න තියෙන්න බෑ. මේ හද්දියනේ මෙහෙම කළා ෆැක්ටරි ටික ඔක්කොම වැහුවොත් මේ දැන් ලෝකේ හැම රටකම 70%ක් විතර මේ රටේ ආර්ථිකය ගොඩනැගෙන්නේ ගොඩාක් මධ්‍යම පරිමාණ කර්මාන්ත වලින් නම් ඒගොල්ලන්ට ඒක තේරෙන්න එපා. හරි ඒගොල්ලෝ මේ පහ පාස් වෙච්ච අය වෙන්න ඕනේනේ. එතකොට එහෙම කියන අය කියනවනම් කර්මාන්ත ටික වහන්න ඕනේ කම්කරුවට මෙයා කරා. එතකොට කම්කරුව කොහොමද බහුදිනලා ජීවත් වෙන්නේ? ෆැක්ටරියක් වැහුවොත්. දැන් මගේ කර්මාන්තෙම තුන්සරයක් වැස්සෙවුවනේ මගේ එක පතලයක්. ඊට පස්සේ මගේ නුවර කර්මාන්ත ශාලාවක් ඒකත් සෑහෙන කාලයක් වැස්සෙවුවා. ඉතින් මේ කරන්නේ තනිකර රටට මේ ඔබතුමාලා මේ 1,90,00,000ක් මිලියන 22කට ගහන ගෙහිමක් මේ යන්නේ. ඉතින් අපි මේක තේරුම් ගත යුතුයි. ඒක සමහර විට රට ඇතුලේ ක්‍රියාත්මක වෙන හස්යයක් නොවි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඔය කියනවා වගේ ඒ වචනේ පාවිච්චි කරන එක සමහර විට හාස්‍යයට ලක් වෙන තැනක් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන එක. නමුත් ජාත්‍යන්තරයේ අතපීමක් අනිවාර්යයෙන්ම ඇති සමහර විට. අනිවාර්යයෙන්. ඉතින් මේක මේ රටේ වටිනාකම දැනගෙන මේවා අයිති කරගන්න ඉඩන්ද යම් දේවල් අයිති කරගන්න ඒගොල්ලන්ගේ බලපෑම ඇති කරලා ඒගොල්ලන්ගේ මොනවා හරි තියෙන අඩුපාඩුකම් මේවා කරගන්න ඉන්න පිරිස් ගොඩක් ඉන්නවා. ඉතින් අපි ඒවා දැනගෙන මේ මට හිතා ගන්න බැරි මේ දේශපාලනේ ඉන්න පුද්ගලයෝ මේක නොදන්නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි ඉංජිනේරුවෝනේ. හැබැයි අපි ඉතින් මේ හැමදේ ගැන දන්නවනේ. ඒ ඉතින් ඒගොල්ලෝ නොදැනගන්න හේතුවක් නැහැ නේ. ඒගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකනේ ඒක. ඒගොල්ලන්ගේ ඩියුටි එනේ ඒක. ඉතින් එහෙම කරන්නේ නැත්තේ මොකද කියන එක මට ප්‍රහෙලිකාවක්. දැන් මට හිතෙනවා අසංක මේ දැන් අපේ රටේ තෙල් පෝලින් තියෙනවා අර පෝලින් තියෙනවා මේ පෝලින් තියෙනවා බලාගෙන ගියපම පෝලින් වල ප්‍රශ්නයක් ආ ඩොලර් නැති ප්‍රශ්නයක් නෙමෙයි මේ ඩීල් සහ කමිෂන් අතර ප්‍රශ්නයක් විතරයි ලංකාවේ තියෙන කියලා මට හිතෙන්නේ. එහෙම තමයි මටත් කියන්න තියෙන ඇත්තටම. අවසාන වශයෙන් මම කියන්නේ අපි කියන දේ පිළිගන්න එපා. ඔබතුමාලා සියලු දෙනාම මේක වෙනින් හඬක් නකලා බලන්න. ඔබතුමාලා ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න. ඔබතුමාලා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න. සමාජයෙන් ප්‍රශ්න කරන්න මොකද්ද මෙතන තියෙන්නේ කියලා. එතකොට උත්තරේ එයි. මම කියන්න අවශ්‍ය නැහැ. දැන් මේක අහගෙන ඉන්න වැදගත් මිනිස්සු ඕන තරම් ඇතිනේ. හරි ඉතින් සාමාන්‍ය ජනතාවත් අද වෙනකොට බුද්ධිමත්. හැබැයි ඒගොල්ලන්ට ඒකෙදි ඔබතුමාලා මාධ්‍යයක් හැටියට ඒගොල්ලන් කඩේ හරින්න නැති වෙන්න හරිදන්න යොමු කරන්න අවශ්‍යයි. හරි මේ ටික කරන්න ඔබතුමාලා කියන්නේ හැම ගමකම ගිහිල්ලා බලන්න කියලා මේ ප්‍රොඩක්ෂන් වුණාද කියලා ඒ ආයතන වල එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් හැමතිස්සෙම සිද්ධ වුණා කියන එක තමයි මගේ අදහස. මම දන්නේ. මොකද අපේ කර්මාන්තවල ඒ ෆැසිලිටිස් ටික දුන්නා. හරි ඊට පස්සේ ඒ ප්‍රොසෙසින් වල සල්ලි ටික මෙහෙට ආවේ නැත්තම් ඒ කියන්නේ එතන තමයි එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම මේවා කීමේදී ඔබතුමාලා අපි ගැනත් අවධානයෙන් ඉන්න. මොකද මේවා කිව්වහම ඒවට වැදෙන කට්ටිය අපිට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම අපි අවදීන් විශේෂයෙන්ම මේ ඔබතුමාව මේ කියන්නේ සමාජ මාධ්‍යකගේ හඬපට කොටසක් දැකලා තමයි අපි තීරණය කරන්නේ. ඔබතුමා වගේ කෙනෙක් පැයක විතර කාලයක් තුළ මේ මහ ජනතාව නිරාවරණය කිරීම ඇතුලේ දැනගන්න සහ අවබෝධයක් ලබා දෙන්න තියෙන අවස්ථාව මේ විදිහට වැඩිල්ල සංවාදය ඇතුළේ ලබා දෙන්න බොහොම ස්තුතියි. මම හිතන්නේ රටේ අභාග්‍ය වෙන්නේ ඔබතුමාලා වගේ අයට ඒ අවශ්‍ය කරන තැන නොලැබීම සුදුස්සාට සුදුස්සන් නොලැබුණා මිදුනිල්. ඉතින් මේ වගේ දවසක අපි මේ පුටුවක වාඩි කරලා මෙතුමාලා එක්ක කතා කරනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මෙතුමා කිව්ව කතාවකුත් එක්ක අසංක දැන් මෙතුමා කියනවා මේ දේශපාලන අධිකාරිය විතරක් නෙවෙයි එතනින් එහාට රාජ්‍ය නිලධාරීනුත් මේකට වග කියන්න ඕනේ වගකීම ගන්න ඕනේ. එහෙම නොවනකොට තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම හොයන්න අපිට තව ඇත්තටම කොච්චර කාලයක් ඇයිද? ඔබතුමාගේ වැඩපිළිවෙලත් එක්ක හරිතැන් වලට මේ තොරතුරු අරගෙන ගියොත් කෙටි කාලින හෝ විසඳුමක් ලබා ගන්න පුළුවන් වේද? ඔව් ඇත්තටම රටේ ආර්ථිකය ගොඩ ගන්න මා සමග විශේෂ ඉංජිනේරු සහ අනිකුත් රටට ආදරය කරන විශාල පිරිස් තොගයක් ඉන්නවා. ඒ අනුව බැලුවොත් අපිට අවුරුදු 3ක් ඇතුළත මේ ආර්ථිකය ගොඩ ගැනීම හැකියාව තියෙනවා. ඒ කකුලෙන් අදින්නේ නැත්තම් ඊට පස්සේ රජයේ සේවකයන්ගේ උදව් උපකාරද මම මේ කියන්නේ කිසිම ආකාරයකින් සියලු රජයේ සේවකයෝ කියලා එතනත් 100ට එකක් දෙකක් තමයි මේ හැමදේම කරන්නේ. හැබැයි ඒගොල්ලන්
තමයි සමහරලාට ඩිසිෂන් මේකර්ස්ලා ඒගොල්ලෝ ඉතාමත්ම සූක්ෂම ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. හැබැයි ඒගොල්ලොත් සමහරලාට දන්නවා යකෝ දැන් අපිට මේ දේ කරන්න බෑනේ කියලා. හැබැයි ඉතින් ඒගොල්ලෝ හිර වුණාට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉතාමත්ම සූක්ෂම විදියට මේ සල්ලි දීලා හෝ බ්ලැක්මේල් කරලා හෝ එහෙම තමයි යන්නේ ඉතින්. ඉතින් ඒක නිසා මම අවසාන වශයෙන් ඔබතුමාලට එක විනාඩියක් ඉල්ලනවා. අපි අවසාන වශයෙන් ජාතික ප්‍රතිපත්තියකට යා යුතුයි මේ රට ගොඩ ගන්නවා නම්. ඒ වගේම රට ස්ථාවර වෙන්න ඕනේ. මේක නිකන් හැමතැනම කඩලා දාලා මෙයා වෙන්න බෑ. හරි එහෙම වුණොත් දිනපු රටක් නෑ. ස්ථාවර රටක් තමයි ආයෝජකයෙක් එන්නේ ඒ වගේ තැනකට මේ පිටට අපේ මිනිස්සුත් ඒ වගේ තැනකට තමයි ඉන්නේ. ඒක නිසා රටක් ස්ථාවර විය යුතුමයි නැත්නම් නායක හම්බෙන්නෙත් නෑ. අනිත් එක තමයි ඔබතුමාලාගේ මාධ්‍ය සදාචාරය හරි වැදගත්. ඔබතුමාලා හරි දේ ඉදිරිපත් කරනවා නම් මේ රට දියුණු කරන්න පුළුවන්. ඒක නිසා මම ඔබතුමාලා ඒ මතේ ඉන්න නිසා මමත් අපි සාකච්ඡාවේදී දැන් කතාවේදී ඒ දේ දෙනවා. ඔබතුමාලා දිගට මේ දේ කරගෙන යන්න අවශ්‍යයි. මේ මොකද අපි මේ දේ කියවුවම ඒගොල්ලන්ට ඩොලර් බිලියන මිලියන ගණන් දීලා මේ අපිට විරුද්ධව ගහන්න පිටරටින් මිනිස්සු ගෙනනවා. හරි මොකද ඒගොල්ලන්ට ඒතකොට ඒවට සල්ලි තියෙනවා. අපි මේ කියන්නේ මේ රට ගොඩ ගන්න තියෙන කැක්කුමට මිසක් නැතුව අපිට මෙයා කරන්න දෙයක් නැහැ. අපි දන්නවා අනිවාර්යෙන් යනකොට ඇඳගෙන යන කලිසමේ සාක්කුවත් කියන්නේ ෂර්ට් එකවත් කලිසමත් සාක්කු නැහැ කියන එක අපි දැනගෙන වැඩ කරන්නේ. ඒ නිසා අපි කරපු හොඳ නරක විතරයි. ඉතින් අපිට ඕන කරලා තියෙන අපි යන්න ඉස්සෙල්ලා මේ රට ගොඩ දාලා යන්න පුළුවන්. ඉතින් ඒකට මහ ජනතාවගේ සහ ඔබතුමාලාගේ සහයෝගය හම්බ වෙනවා අපිට කරන්න පුළුවන්. අනිත් එක තමයි පරාර්ථකාමීත්වය කියන එක හරි වැදගත්. අපේ ඉස්සර මිනිස්සු එහෙමයි මේක දන් දුන්න જાතියක්. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි එතෙන්ට යන්න ඕනේ. ඒක පිනාහම එක කාටවත් නවත්තන්න බෑ. අපි මේ වෛරය වපුරව ගන්න නැතුව අපි මේ ජාතීන් අතරද ආගම් අතරද එහෙම නෙමෙයි අපි හැමෝම මිනිස්සු හැමෝම මැරෙනවා. ඒක නිසා අපි ඒ ගැන හිතලා ඒ විදිහට වැඩ කරන්නත් අවශ්‍යයි. අනිත් එක තමයි දියුණු හැම රටකම මිනිස්සු රටට ආදරෙයි. අපේ දරුවන්ට ඒ දේශීයත්වය දේශීය හිතත් අපි ගොඩ ගන්න ඕනේ. ඒක ඔබතුමාලාට කරන්න පුළුවන්. හැමදාම අපි අර අවදිවන්න කියලා එහෙම අපි පොඩි කාලේ එහෙම තමයි සින්දු ඇහුනේ උදේට. දැන් නැතුව මේකේ අර මිනිස්සු හැප්පිලා මැරිච්ච ඒවා ගහමරා ගත්තේවා එහෙම නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මිනිස්සයාගේ මනස ගොඩනගන දේවල් කරන්න අවශ්‍යයි. අනිත් එක තමයි අල්පේච්ඡ ජීවිතයක් කියන එක. අපි අපේ ස්ටෑන්ඩඩ් වලට ඉහයින් ඉන්න ගියාම ඒකත් ලොකු ප්‍රශ්නයක්. අපි ওই ටික කරා නම් අපි මේ රට දියුණු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සරල ඔබතුමාලාගේ සභාවතුමාලා තුළ සීලම ආයතන වලට ස්තුතිවන්ත වෙනවා. අවස්ථාව ලබා දීම ගැන අපි බලමු මේ රට කොහොම හරි එක්ක වෙලා ගොඩ ගන්න. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි අපි කළ ආරාධනය පිළිගෙන වෙඩිල්ල වැඩසටහන සමග සම්බන්ධ වීම. මොකද ඔබතුමාලා වගේ නිලධාරීන් අර මේ ඉගෙනගත්ත උගත්තු රටින් එළියට යන්න නැතුව රට ඇතුළට ඇවිල්ලා රට ගොඩ ගන්න මහන්සි වෙනවා නම් ඒක රටේ ඉන්න සියලුම පුරවැසියන්ට සහ අනාගත පරපුරට ලොකු වටිනාකමක් එකතු වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි ඔබතුමාම දවසේ අපි බිඳවැටුණු කර්මාන්ත නැවතත් ගොඩ ගන්න පුළුවන්ද කියන මාතෘකාවට කතා කරන්න එකතු කරගෙන ආවේ බලශක්තිය හා කර්මාන්ත ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා. බොහොම ස්තුතියි. ඊටාම සතුටුයි අද දවසේ ඔබතුමාත් එක්ක කතා කරන්න අපිට ලැබීම පිළිබඳව. ස්තුතියි ඔබතුමා. අපි වෙඩිල්ල සමග යාලි මුණ ගැහෙන්න හෙට උදේ 7:30ට. වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට. සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින්